මේ පිළිතුර ප්‍රමිනියම් ගැන කිමක් අසුතු වෙනවා. ඉතින් අද මේ වෙලාවට අපේ වර්ධාවන්ත ඒ වගේම ආගමන පූර්ව හොඳ යහපත් ජීවිතයක් ගත කරන සුගතපාල නැතිතුම් මේ වෙලාවට එතුමා පැමිණියා. අපිට ටිකක් අද මේ වැඩසටහන සමාද වුණා. ඒකත් විකාශනයක් සහකාරවන්ට ඉතින් ඒ නිසා ධර්මවල කොට ප්‍රමාද වුණා. ඉතින් කොහොමවත් අපේ සේවාවන් කියන්නේ ඉතින් මම ආමත් අගේ කොට කරගෙනවා එතුමා වගේ සුගත ධර්මදාර කෙනෙක් අපට සම්බන්ධ කරගන්න මේ ස්ථානයේ ප්‍රතිනිධියන අපේ අනේකවල එතුමා පිළිගැනීමක් වශයෙන් සාධනාවක් වස්තන දැන් අපි ධාමනෝවේ මොකේ මෙතන පිට ඒ ධර්ම සාකච්ඡාව පවත්වන හැටියට ආරාධනා කරනවා. අද මේ පවත්වන ධර්ම සාකච්ඡාව එතුමාගේ උදාහරණ පටිගත කරන්න ඕන කියලා. ඒ නිසා මේ රසායනික කරකවනවා ඉතින් ඔබතුමාට ඇති ආකාරයට මේ ධර්ම සාකච්ඡාව සුපුරුදු පරිදි ආරම්භයක් වශයෙන් අපි තුන්වරක් নমස්කාරය කියලා තුන්වරක් තුනුරුවන් සරණ යන්නට බුදු සරණ වේවා කියන ආශිර්වාද පාඨයක් කියනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුදු සරණ වේවා සාදරං වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා බුදු සරණ වේවා සාදරං වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා බුදු සරණ වේවා සාදරං වේවා සංඝ සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා. ලොව සියලු සත්‍යෝ සුවපත් වේවායි අපි හැමදෙනාම හිත සිතින් අධිෂ්ඨාන කරගමු. විහාරාධිපති ඔබගේත් අපගේත් කල්යාණ මිත්‍ර සත්පුරුෂ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අද දින මේ ධම් සාකච්ඡාවට සහභාගී වී සිටින ඔබ සියලු දෙනාගෙනුත් අවසර පතමින් මා බලාපොරොත්තු වෙනවා අද දවස තුල කාලීන වශයෙන් වැදගත් වේයයි සිතන කාරණාවක් මුල් කරගෙන ත්‍රිපිටකයේ ඇසුරු කරමින් දහම් කරුණු මාතෘකා ටිකක් ඔබ වෙත ළඟා කර දෙන්නට. ඒ දහම් කරුණු තුල කියවෙන්නේ බොහෝ විට මාතෘකා පමණයි. ඒ මාතෘකා තුලින් පින්වත් උගත් පිරිසක් බව මම දන්නවා මෙතන රැස්වලා ඉන්නේ. ඒ නිසා ඔබට අවස්ථාව තිබෙනවා ඒ තුල පැන නගින යම් කිසි ගැටලු තිබෙනවා නම් ප්‍රශ්න තිබෙනවා නම් අප සාකච්ඡා කරන්නට සූදානම්. ඒ නිසා මේ දහම් කරුණු තුල
ඔබට නොවැටෙන යම් කිසි තැනක් මතු වුණොත් ඒක අහන්නට කියලා මතක් කරන්න කැමතියි. ඒ නිසා ඒක පුළුවන් නම් ළඟට ඇවිල්ලා හුවොත් තමයි වඩා හොඳ. අපි දැන් වයසක ඇත්තෝ. ඒ නිසා ඇසීමේ දුර්ලභකම් තිබෙන නිසා ඒක පටිගත කරන අවස්ථාවක් වශයෙන් සැලකලා ඒක ඒ විදිහට අහන්න කියලා මතක් කරන්න කැමතියි. විනෝදී අපි සිරිත් පරිදි කරගෙන යන මාසික ධර්ම දේශනා මාලාවක අද මේ වසරේ අන්තිම උඳුවප් පොයේ උදා වෙන 15ක පොයේ අද දී තිබෙනවා. මේ ශාසන ඉතිහාසයේ වශයෙන් ගත්තාම නැත්නම් ශාසන වංශ කතාවේ ගත්තොත් එහෙම වැදගත් වෙන කරුණු ඇතුළත් දහම් පත්‍රිකාවක් මා ඔබ වෙත දැන් බෙදා හැරලා නිකුත් කරලායි තියෙන්නේ. ආගමික වශයෙන් ගත්තොත් අද වැදගත්කම් පිළිබඳව පළමුවෙන් මතක් කිරීම යුතුයකමක්සේ සලකා ආගමික වශයෙන් ගත්තොත් ඉන්නත්නි මීට අවුරුදු 2324කට කලින් මේ බුද්ධ වර්ෂ 2564 බුද්ධ වර්ෂ 236 දී තමයි මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුව ලංකාවේ රජ කරන කාලෙදී ලංකාවට වැඩම කළේ මේ උතුම් අනුත්තර බුදුදහම අප වෙත බෙදා දෙන්නට. ඒක ධර්මාශෝක රජුව කරපු ධර්ම ප්‍රචාරක වැඩසටහනක කොටසක් විදියට තමයි. ඒ තුන්වෙනි සංගායනාවේදී ධර්මාශෝක රජුව රටවල් 9කට මේ උත්තම ධර්මයේ අනුත්තර ධර්මයේ ප්‍රචාරය කළා. ඒ ප්‍රචාරය කිරීම තුළ එක් රටක් වශයෙන් අපේ රටත් සම්බ වෙලා දේවානම්පියතිස්ස රජුත් එක්ක තිබිච්ච මිත්‍රකමත් සිහිපත් කරමින් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩියේ බුද්ධ වර්ෂ 236 දී. ඒ නිසා උන්වහන්සේ වැඩලා ඇති වෙච්ච සිද්ධි පිළිබඳව අපි පොසොන් පොයේ දවසේ කතා කරලා තිබෙනවා. ඒ අනුව ඉන් අනතුරුව දේවානම්පියතිස්ස රජුන්ට අවශ්‍යතාවය තිබුණා තමන්ගේ බිසෝවන අනුලා දේවී කරපු ඉල්ලීමක් අනුව භික්ෂුණී ශාසනයක් නැත්නම් භික්ෂුණී පැවිද්දක් ලබන්නට ඈ ඇතුළු 500ක් ඇයගේ පරිචාරිකාවන්ට පිරිසට ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ දැනුම් දීමක් අනුව දේවානම්පියතිස්ස රජුව ධර්මාශෝක රජුන්ට යවපු පණිවිඩයක් අනුව සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ලංකාවට වැඩියේ අද වගේ උඳුවප් පොයේ දවසක බවයි ශාසන ඉතිහාසයේ ලියවී තිබෙන්නේ. එසේ වැඩිය උන්වහන්සේ එතුමිය ඒ මහ රහත් මෙහෙණින් වහන්සේ වැඩියේ ජයශ්‍රී මහ බෝධි ශාඛාවේ දක්ෂිණ ශාඛාවකුත් රැගෙන තමයි මේ වැඩියේ. නිසා ඔබ චිත්‍රවල එහෙම දකිනවා ඇති ඒ එතුමියගේ වැඩිම සිහිපත් කරමින් දේවානම්පියතිස්ස රජු කොච්චර ශ්‍රද්ධාවකින් කටයුතු කළාද කියන කාරණේ පිළිබඳව චිත්‍රවලින් පෙන්නනවා. කරවටක් දියේ බහැලා තමයි ඒ දමකොළ පටුනේදී ඒ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ පිළි අරගෙන ඒක හිස උඩ තබාගෙන ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඩම කළෙත් අද වගේ දවසකයි. ඒ නිසා ඒ පිළිබඳව මම ඊට වඩා විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඔබට පුවත්පත් වලින් ඒ වගේම බණ කතා වලින් අද දවස පුරාත් මීට කරුණු කාලතු නිසා සංකේතයක් වශයෙන් මතක් කරමින් තවත් එක් කරුණක් ශාසනික වශයෙන් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩලා තියෙනවා 3 වරක්. ඒ තුන්වෙනි අවස්ථාවේදී උන්වහන්සේ ස්ථාන 16ක් උන්වහන්සේගේ ශ්‍රී පතුල් ස්පර්ශ කරමින් මේ ශ්‍රී බුද්ධ කාය ස්පර්ශ කරමින් කරපු දැන් 16ක් අපේ වනපතේ සඳහන් වෙනවා. අපි ගාථාවකුත් ඒකට හදලා තියෙනවා. ඒ ගාථාව තමයි මයංගනන් නාගදීපන් ආදී වශයෙන් කියවෙන ඒ 12ම ස්ථානයක් බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරපු තන් විදියට අපි පූජනීය සුද්ධ ස්ථාන විදියට පිළි අරගෙන තිබෙනවා. එයින් එකක් තමයි ශ්‍රී පාදස්ථානය. උන්වහන්සේ ශ්‍රී පාදස්ථානයටත් වැඩම කරලා ඒ ගල මුදිනේ තමන්ගේ 108ක් ලකුණු ඇති ශ්‍රී පතුල එහි ලාංඡනයක් වශයෙන් ලැබූ බව අපේ මහා වංශ ශාසන වංශ කතාවේ කියවලා තියෙනවා. ඒ නිසා ඒ ශ්‍රී පාද වන්දනා සමය වාර්ෂිකව ආරම්භ කිරීමේ දිනය වශයෙන් සැලකන්නේ උඳුවප් පොය. මේ
ඔය වාරය අවුරුද්ද පුරා කරන්නට බෑ. ඒ පිහිටීම අනුව ඒ නිසා වෙසක් පොය දවස වෙනකන් මේ ශ්‍රී පාද වන්දනාව සිද්ධ වෙනවා. ඒ අතරතුර මාර්තු මාසයේ ඇති වෙන මැදින් පුර පසළොස්වක පොයේදී විශේෂ පින්කම් ශ්‍රී පාද ස්ථානයේ පවත්වන බව දැනුවත් කරන්න කැමැතියි. මේ කරුණු අද නිකුත් කළ පත්‍රිකාවේ සටහන් කළ තිබෙනවා. ඒ නිසා පොය දින වැදගත්කම් පිළිබඳව මම ඊට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ආරම්භයේදී කිව්වා අද මම මාතෘකා කරගන්නේ කාලීන වශයෙන් වැදගත්කමක් ඇති කරුණක් පිළිබඳව කියලා. අද පිරිස අඩු වුණාට අපි තුල කිසිම චකිතයක් ඇති වෙන්නේ නැහැ. මම නිතර ඔබට මතක් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂයක් තුලින් පුරලා මේ සසර දුක් විඳින අපි සසරින් මුදවන්නට උන්වහන්සේ පළමුවෙනි ධම්සක් පැවතුම් සූත්‍රය පැවැත්වුවේ කී දෙනෙකුටද? කී දෙනෙකුටද පැවැත්වුවේ? 5 දෙනෙකුට. එනිසා මෙතන ඊට වඩා 4-5 ගුණයකින් වැඩි කොටසක් ඉන්න නිසා ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. මේ ධහම ප්‍රචලිත කරන්නට මේ පිරිස හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා පිරිස පිළිබඳව ගැටලුවක් අපිට ඇති වෙන්නේ නැහැ. මේ වැදගත් කරුණ පිළිබඳව මතක් කරන්නේ දැනට ඊළඟ අවුරුද්ද ලබන්න තියෙන තව දවස් දෙකයි. අද 29 30 පස්සේ ජනවාරි 1 වෙනිදා ලබනවා. භාවිත වශයෙන් අපි අලුත් වර්ෂයක් විදිහට ඒක සැලකනවා. අපි සිංහල ක්‍රමයට අප්‍රේල් මාසයේ ඒ චාරිත්‍ර වාරිත්‍රානුකූල අලුත් අවුරුදු සැමරීමට අමතරව සම්මත වශයෙන් අපි ජනවාරි 1 වෙනිදා අලුත් අවුරුද්දක් කියලා කියනවා. පින්වත්නි මේ අවුරුද්දේ අපිට හිතට එකඟව කියන්න බැරි වෙලා තියෙනවා ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ඇයි හේතුව තමයි අපේ රට තුල සහ ලෝකයේ පුරා පවත්නා වූ මේ රෝග ව්‍යසනය තුලින් ඇති වී තිබෙන වර්තමාන තත්ත්වය. ඒ අනුව ගත්තාම මෙන්න මේ රෝගී ස්වභාවය ඇතිවීම පිළිබඳව ත්‍රිපිටකයේ පුරා කියවෙන කීප තැනක් පිළිබඳව මා මේ පුරා පැවතුල ඔබත් සමග කරුණු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි අපි මේ ජීවත් වෙන පෘථිවිය මේකට අපි සාමාන්‍ය වචන කියන්නේ පොළොව කියලා. මේ පොළොව කොහෙද තියෙන්නේ පින්වත්නි? මේ පොළොව කොහෙද තියෙන්නේ? මේ වගේ තවත් සෞරග්‍රහ මණ්ඩලය කියලා මේ වගේ පිහිටීම් තියෙන තවත් ලෝක රාශියක් තියෙනවා. අපේ බණේ පොතේ නම් එක තැනක තියෙනවා සහස්‍රී ලෝක ධාතුව කියලා. ඒ කියන්නේ දසදහසක් ලෝක ධාතු. තව තැනක කියනවා ද්විසහස්‍රී ලෝක ධාතු කියලා තව එකක් කියනවා. 20000ක් ලෝක ධාතු තියෙනවා. තව එතනම කියනවා ත්‍රිසහස්‍රී ලෝක ධාතු. මේ විදිහේ ලෝක ධාතු 30000ක් තියෙනවා. අන්න ඒ විදිහේ 30000ක් තියෙන ලෝක ධාතු තුල අපේ මේ ලෝක ධාතුව සම්බන්ධ වෙන්නේ දසදහසක් සක්වල ලෝක ධාතු වලට. අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව බුදුරජාණන් වහන්සේට පුළුවන්කම තිබෙනවා කියලා බණපොතේ සඳහන් කරනවා. මේ ලෝක 30000ටම ඇහෙන්න බණ කියන්න පුළුවන් කියලා අදිෂ්ඨානයක් කළොත්. නමුත් විශේෂ වශයෙන් දසදහසක් සක්වලට ඇහෙන්න බණ කියපු අවස්ථාව බණපොතේ සඳහන් කරලා තියෙනවා. අන්න ඒ විදිහට ගත්තාම මේ ලෝක ධාතු 10000ට අයිති මේ පෘථිවිය නැත්තම් පොළව විද්‍යාත්මක වශයෙන් සහ ධර්මානුකූලව දෙකෙන් සසඳලා ගත්තත් මේ පොළොව තියෙන්නේ අහසේ. මේ පොළොව තියෙන්නේ විශ්වය තුල අහසේ තියෙන්නේ. හඳට ගිය ඇත්තෝ නැත්තම් මේ පෘථිවියෙන් ඉහළට ගිය ඇත්තෝ ගත්ත රූප දර්ශන වල තියෙනවා මේ පෘථිවිය අහසේ පාවෙන අපි දැන් පේන ඉර හඳ දෙක වගේ දෙකක් කියලා. අපිට අද රැට ඉර හඳ බලන්න පුළුවන් පහසුවෙන් ඇස් දෙකෙන් ඉර බලන්නට අමාරුයි. උදේ පාන්දර හවසට බලන්න පුළුවන්. ඒ දෙකම තියෙන්නේ අහසේ.
අන්න ඒ වගේ මේ පොළොවක් තියෙන අහසේ. මේ පොළොව කොච්චර විතර බර ඇද්ද? කොච්චර විතර බර ඇද්ද මේ පොළොව? අපිට සංඛ්‍යාත්මක වශයෙන් රාත්කල් කිලෝ ටෝන් ගණන් වලින් කියන්න පුළුවන් කමක් නැහැ. අත සුවිශාල බරක් තිබෙන වස්තුවක් මේක. ඇයි එහෙමනම් උඩ තියෙනවනම් මේක වැටෙන්නේ නැත්තේ? මම සුළු උදාහරණයක් මේ ගත්තේ ඒ නිසා පින්නත්නි අපි දැනුවත් වෙන්න ඕන මේ පෘථිවිය නැත්නම් අපි මේ ජීවත් වෙන පොළොව ස්වභාවික නිර්මාණයක්. ස්වභාවික නිර්මාණයක්. මේක කවුරුවත් හදපු එකක්වත් දෙවියෙක් මවපු එකක්වත් ඉබේ ඇති වෙච්ච එකක්වත් නෙවෙයි. මේක ස්වභාවික නිර්මාණයක්. මේ ස්වභාවික නිර්මාණය තුල ඇති වෙච්ච සියලු දුක් වේදනා තුල මිනිස්සුන්ට අපි ඉපදිච්ච දවසේ ඉඳන් මරණකම් කරන්නේ දුක් විඳීමක් කරන්නේ. ඒක අපි සරලව තේරුම් ගන්න පටිච්චසමුප්පාද දේශනාවේ අපි ඉපදිච්ච දවසේ ඉඳලාම මැරෙන අවස්ථාව වෙනකන් අපි තුල තියෙන ඉන්ද්‍රියෝ සියල්ලම මෝරන්න පටන් ගන්නවා. කවද්ද පටන් ගන්නෙ? ඉපදිච්ච මෙලොවට බිහි වෙච්ච පළවෙනි තප්පරේ ඉඳලා. මෙලොවට බිහි වෙච්ච නෙවෙයි පිළිසිඳ ගත්ත අවස්ථාවේ ඉඳලා මොනවත් කියන්න පුළුවන්. ඒ ඉපදිච්ච අවස්ථාවේ ඉඳලා මරණය දක්වා අපේ මේ ඉන්ද්‍රියෝ මෝරනවා. මේ ඉන්ද්‍රියෝ මේරීම අවසානයේ තමයි මරණය සිද්ධ වෙන්නේ. ඒ නිසා පටිච්චසමුප්පාදයේ කියනවා ජාති පච්චය ජරා මරණ. ඒ කියන්නේ ඉපදීම නිසා තමයි මේ සියලුම දුක් සහ මරණ කියන අකමැතිම දුක සිද්ධ වෙන්නේ. ඉපදීම නිසා මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙන්න මේ සියලු දුක් විඳින මිනිස්සු මේ ලෝකේ දුක් විඳින්නේ ඇයි කියලා ටිකක් බුද්ධිමත් අය එක්තරා සාකච්ඡාවක් පවත්වපු වකවානුවක තමයි අපේ බුදුහාඳුරුවෝ මේ ලෝකෙට බිහි වෙන්නේ. බුදුහාඳුරුවෝ මේ ලෝකෙට බිහි වෙලා දැන් අවුරුදු 2615කට වැඩි. පිරිනිවන් පාලා 2564යි. ඒකට 80ක් එකතු කරන්න ඕන තරම්. ඒක 2615කට කිට්ටු වෙන්න ගාණක් කෙරුවා. බුදුහාඳුරුවෝ ඊට අවුරුදු 2615කට කලින් මේ ලෝකෙ බිහි වෙනකොට උගතුන් අතර බුද්ධිමතුන් අතර සංවාදයක් තිබුණා. ඇයි මේ ඉපදිච්ච මිනිස්සු මැරෙන්නේ? මැරිලා කොහෙද යන්නේ? ඉපදිනකම් මෙච්චර දුක් විඳින්නේ ඇයි? ආදී වශයෙන් ගත්ත ඒ සංකල්පනා තුළ බුදුහාඳුරුවෝ මේ ලෝකෙට පහළ වෙලා වයස අවුරුදු 35 දී උන්වහන්සේ සර්වඥතා ඥානය ලැබලා සබ්බඤ්ඤතා පිළිබඳ ඥානය ලැබලා මේ ලෝකයේ පිළිබඳ සියල්ල දැකලා ඒ වගේම සියල්ල දැනගෙන උන්වහන්සේ කරපු දේශනාවක තියෙනවා මේ සියලු දුක් විඳින්නට හේතු වෙච්ච කාරණා පිළිබඳ සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාව නම් කරන්නේ මහා තිත්තායතන සූත්‍රය කියලා. ඒක අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙන සූත්‍රයක්. අංගුත්තර නිකායේ තික නිපාතයේ තියෙන කාරණා තුන කියවෙන තැන තියෙන සූත්‍රයක් ඒක. ඒ දවස් වෙනකොට බුදුහාඳුරෝ ලෝකයේ පහළ වෙනකොට පින්වත්නි මේ ප්‍රශ්නට උත්තර හොයපු ආගම් තියලා තියෙනවා 208ක්. ඒ අතර බ්‍රහ්මජාන සූත්‍රයේ දීඝනිකායේ පළවෙනි සූත්‍රය. බ්‍රහ්මජාන සූත්‍රයේ සඳහන් කරනවා ඒ අතර බුදුහාඳුරන්ගේ සංවාදයට ලං කරගෙන තියෙන ඒ කාලේ තිබිච්ච ප්‍රධාන ආගම් 62ක්. 62ක් ආගම්. 62ක් ලං කරලා තියෙන බ්‍රහ්මජාන සූත්‍රයේ එමු තියෙනවා. ඒකෙන් 44ක් තියෙනවා ශාස්ත්‍රවාදී ආගම්. ශාස්ත්‍රවාදී ආගම කියලා කියන්නේ මරණයෙන් පසු නැවත ඉපදෙනවා. ඒ ඉපදෙන එක කවදාවත් නවත්තන්න බෑ. සසර දිගටම ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා දිගටම යනවා කියන මතයක් තියෙන එකක් ඒ ශාස්ත්‍රවාද. එහෙම ආගම 44ක් තියෙනවා. තව තිබුණා 18ක් උච්ඡේදවාදී ආගම් කියලා. මරණයෙන් පසු නැවත උපතක් නැත. ඒ විදිහේ මතයක් තිබිච්ච දහමක් තුනක්. ඔන්න ඔය විදිහ ආගම් 62ක් තුල තමයි බුදුහාමුදුරුවෝ මේ මහා තිත්තායතන සූත්‍රයේ දේශනා කරන්නේ. ඉන්නේ තිත්තා කියලා කියන්නේ තීර්ථ කියන තේරුමටයි. තීර්ථය කියලා කියන්නේ එගොඩට. මෙගොඩක් තියෙනවා එගොඩක් තියෙනවා. මොකේද ඒ තියෙන්නේ? ජල පහරකනේ තියෙන්නේ. කැලණි ගඟේ මෙගොඩ තියෙනවා එගොඩ කැලණි කියලා එකකුත් තියෙනවා. මෙගොඩ කැලණි කියලා එකකුත් තියෙනවා. අපි ඉන්නේ එගොඩ කැලණියේ.
මෙගොඩ කැලණියේ තියෙන යහපැත්ත. ඒ විදිහට ගත්තා. ඒ වගේ සංසාර කියන සාගරේ මෙගොඩ සහ එගොඩ කියන දෙකක් හදාගෙන ඒගොල්ලෝ මෙන්න මේ තිත්ත ආයතන තුනක් හදාගෙන තිබුණා ඒ වෙන බුදුහාඳුරු ලෝකේ පහළ වෙනකොට. ඒකෙන් අදහස් කරන්නේ මේ ඉපදෙන මිනිස්සු විඳින සියලු දුක් විඳින්නට මූලික හේතුව තමයි හැම කෙනෙක්ම ඉපදිච්ච කෙනෙක් මරණ බව ඒ කාලෙත් ඇත්තනේ. ඉපදිච්ච අය හැම කෙනෙක්ම ඒ කාලෙත් මරලා. ඒ නිසා මරණයට කවුරුත් කැමති නැහැ. ඒකට හේතු කොහොම බුදුහාඳුරු පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව ගත්තාම ඒකොල්ල තීරණය කරපු හේතුවත් වුණා මේ මිනිස්සු දුක් විඳින හේතු තුනක් කියනවා. මේ චිත්තායතන සූත්‍රය. මොනවාද ඒ තුන? එකක් තමයි මේක පෙර කරපු කර්මකින් සිද්ධ වෙන දෙයක් කියලා. පෙර කරපු කර්මකින් සිද්ධ වෙන උබ්බේ කත කම්ම කියලා ඒකට කියන්නේ. පෙර කරපු කර්ම හේතුවෙන් තමයි අපි මේ සියලු දුක් විඳින්නේ. අපි තුලත් එහෙම නිකන් පුංචි හැඟීමක් යට තියෙනව නේද? අපි ඔය කතාවට කියන්නේ අනේ ඉතින් කරන්න දෙයක් නැහැ අපි පෙර කරපු කර්මනේ කියලා කියන්නේ. එහෙම කියනව නේද? බුදුහාඳුරේ ප්‍රතික්ෂේප කරපු ශාස්ත්‍රවලදී. බුදුහාඳුරේ ප්‍රතික්ෂේප කරපු ශාස්ත්‍රවලදී. වෙලාව තුනක් අපි කතා කරනවා. ඒකක් පෙර කරපු කර්මය නිසා තමයි දුක් විඳින්නේ කියලා. දෙවෙනි එක තිබුණා ඉස්සර නිර්මාණවාදය කියලා දෙකක්. ඒ චිත්තායතන සූත්‍රය කියනවා. මේක ඊශ්වරයාගේ වැඩක් කියලා. ඊශ්වරයා කියලා කියන්නේ දෙවියෝ. දෙවියන්ගේ කැමැත්තට තමයි මේ දුක සැප දෙකම ඇති වෙන්නේ. දුක සැප කියන එක తాවකාලිකයි. අපි දරුවෙක් හම්බුනාම හරි සතුටුයි නේද? කොහොමද ඊට පස්සේ තියෙන වැඩ දේවල්? රායලි වෙනකන් නිදි මරණකන් මර උකුලේ ඔඩොක්ක දියන් හදන්න ගියා. මොනතරම් දුකක් දෙමව්පියෝ විඳිනවද නේද? ඊට පස්සේ ඉස්කෝලේ යන්න ගියාම ඊට පස්සේ කසාද බඳලා දුන්නාම බාරගත්තේ කොහොමද? ඉනා වෙල පාටි දාලා දැනුත් උපන්දින පාටි දානවා ඉපදිච්ච සතුටට. විඳින දුක අමතක කරලා. නේද? ඒ නිසා මේ අපි බාර ගන්න ඕනම සැපක් ඒවා වෙනස් වෙන බව, විපරිණාම වෙන බව බුදුදහම කියනවා. ඒවා ගැන කලකිරෙන්න ඕන කියලා තමයි ධර්ම උගන්වන්නේ. ඒ නිසා හිතනවා මේක දෙවියන්ගේ වැඩක් කියලා. අපි කරපු දෙයක් නෙමෙයි දෙවියෝගේ කැමැත්තට තමයි මේක වෙන්නේ කියලා. එහෙම අහලා තියෙනව නේද? බුදුදහමෙන් පිට තියෙන අනිත් සියලු ආගම් ඒව තමයි කියන්නේ. දැන් අපි අපේ රටේ තියෙන ආගම් වල ඔක්කොම ඉන්නේ දෙවියෝ. බුදුහාමුදුරුවෝ නම. දෙවියන්ගේ වැඩක් විදිහට තමයි සලකන්නේ. හැම වැඩක්ම විපතක් වෙලා තියෙන දෙයක් කියලා. මේකටත් දෙවියෝ ගාවගෙන සම්බන්ධ කරගෙන තියෙනවා මේ කොරෝනා විපත පිළිබඳව. එතකොට දෙවෙනි කාරණේ තමයි ඊශ්වර නිර්මාණ. දෙවියෝ තමයි මේ ලෝකෙ මවල මේ සියලු මිනිස්සු හදලා මේ සියලු දුක් දෙන්නේ කියලා මතයක් තුන බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණා. තුන්වෙනි මතය තමයි මේක දෙවියෝ කරපු වැඩක්වත් එහෙම නැත්නම් පෙර කරපු කර්මයකින්වත් වෙන වැඩක් නෙවෙයි. මේක නිකන් වෙන වැඩක්. අහේතු අපච්ච වාදය කියලා එකට කියන්නේ. අහේතුක අපච්චාවාදී කියලා. කියන්නේ ඉබේ වෙන වැඩක්. කවුරුවත් කරන එකක් නෙවෙයි. ඒකින්ද මිනිහෙකුට පීයෙන් ඇනලා මැරුවට ඒකට පවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිකන් පීය එයාගේ ඇතුලෙන් ගියා විතරයි. එහෙම ආගන්තුක කතුරුවරු හිටියා. ඔය සත්සාසුවරතර අදින්න පුබ්බක කියන වගේ අය හිටියා ඒගොල්ලෝ. ඒ වගේ අය අතර තියෙන මේ විදිහ මත තියෙනවා. ඒ මරණයෙන් පසු නැවත උත්පත්තියක් නැති කියලා හිතන අය, කර්මඵල විශ්වාස කරන්නේ නැති අය, දන් දීපේක විපාක නැහැ කියලා හිතන අය, අමෙත්තාත්ත ගැන විශ්වාස කරන්නේ නැති අය මේ ලෝකේ ජීවත් වෙන්නේ මෙලෝ විතරයි කියලා හිතාගෙන. මේක ඉබේ ඇති වෙන දෙයක් කියලා. අන්නේ විදිහ අදහස් තුනක් ඇතුව මේ මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. මොකද කාරණා තුන පෙර කරපු කර්මෙන් දෙවියෝ කරපු වැඩක් නැත්නම් නිකන් ඉබේ ඇති වෙන වැඩක්. මේ මහාතිත්තායතන සූත්‍රයේ තියෙන මේ ලෝකෙට මිනිස්සු පහළ වෙලා දුක් විඳින්න හේතු වෙන කාරණා තුනක් කියන්නේ. බුදුහාමුදුරු දේශනා කරලා කියනවා ඒ කිසිවකින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ හේතුඵල වාදකින් කියලා. මේක සිද්ධ වෙන්නේ හේතුපච්ච පටිච්ච සමුප්පන්න පටිච්ච සමුපාද වශයෙන් හේතුඵල වාදයකින් තමයි මේක සිද්ධ වෙන්නේ. ඊට උදාහරණ වශයෙන් ගත්තොත් අපි මේ ඉපදිලා තියෙන්නේ මක්නිසාද කියන්න බය වෙන්න එපා පෙර කරපු කර්මයකින්.
මං කිව්වා පෙර කරපු කර්මයක් නිසා කියන එක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළයි කියලා. නමුත් ඒක කියනවා බුදුහාමුදුරුවෝ. පෙර කරපු කර්මයෙන් මේ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒකෙදි කියනවා අයිත් නැවත ඉපදිලා දුක් විඳින්න එපා නම් මේ කර්ම ඉවර කරගන්න. ඔබ පෙර කරපු කර්මයි අලුත් කරන කර්මයි ඉවර කරගන්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු උත්තම ධර්මයේ තුල තියෙන්නේ අපි කවදා හරි දවසක නිවන් දකින්න ඕන නම් මේ ඉපදිලා ඉන්න කාරණයට හේතු වෙච්ච කාරණේ පිළිබඳ අවබෝධය ඇති කරලා පටිච්ච සමුප්පාදය පිළිබඳ දැනීමක් ඇති කරගත්තොත් පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ සියලු උපදින කර්ම අපි කරන්නේ මෝඩකම් නොදැනීමෙන් මුලාවටපත් වෙලා. ඒකට කියන්නේ අවිජ්ජාව කියලා. අවිජ්ජාව තමයි අංග 12ක් තියෙනවා පටිච්ච සමුප්පාදේ. පළවෙනි එක අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ මෝඩකම, මුලාව, නොදන්නකම, රැවටීම. ඒ තුල කරන දේවල් වලින් තමයි මේ ජරා මරණ කියන 12 වෙනි අංගයේ දක්වා අපි අවිලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් මේ මෝඩකම ඉවත් කරගත්තොත් මේ ධර්මයේ තුල හැසිරීම තුලින් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ තුල හැසිරීම තුලින් මේ මෝඩකම ඉවත් කරගත්තොත් ඔහුට පුළුවන්කම ලැබෙනවා නැවත ඉපදීමක් නැති සසර දුක් කෙලවර කරපු නිවන සාක්ෂාත් කරගන්නට මේ ජීවිතයේදීම පුළුවන්කම තිබෙනවා. බැරි වුණොත් සෝතාපට්ටි ඵලයට ගිහිල්ලා ආත්ම හතක් තුල ඊළඟට ඊට වඩා දියුණු සකෘදාගාමී මාර්ගයේ ඵලයේ තුල එක් ආත්මයක් තුල ඊටත් වඩා දියුණු කරගත්තොත් අනාගාමී ඵලයේ තුල මේ ආත්මයේදීම සුද්ධාවාසයක ඉපදිලා තවත් කෙනෙක් අරහත්ත්වයටපත් වුණොත් මේ ජීවිතයේ මරණයෙන් පසු නැවත උපතක් කොයිවත් ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙන්නේ නැති වෙන නම් මොකද කරන්න ඕනේ? පෙර කරපු කර්මත් දැන් අලුතෙන් කරන කර්මත් අපි නොකළ යුතුයි. ඒ අවබෝධය අපිට ඇති වුණොත් අවදර දවසක මේක වෙන්නේ නැහැ. ඊට එහාට යන්න ඉස්සෙල්ලා තවත් දේවල් කියන්න තියෙනවා. නැවතවරක් මම ආපහු මාතෘකාවට එන්න කැමතියි. පින්වත්නි මේ ලෝකේ එතකොට පවතින්නේ මොකක් නිසාද? අපි කරන යම්කිසි ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ලෝකේ පවතින්නේ. ඒ ක්‍රියාකාරකම නැවැත්තුවොත් මේ ඵලේ නැතුව ගිහිල්ලා නැවත සත්‍යයක් කියන පුද්ගලයක ආත්මයක් කියන එකක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ පුරා ලංකාව පුරා දැන් මේ පැතිරී තිබෙන කොරෝනා වසංගතය පිළිබඳව ගත්තොත් එහෙම ධර්මානුකූල පැත්තට අපි හරිනොත් එහෙම මම කියව මේ පෘථිවිය හැදලා තියෙන්නේ ස්වභාවික වස්තුවක් විදියට. අපි හැදලා ඉන්නේ කොහොමද? අපි හැදුනේ කොහොමද? බුදුහාමුදුරුවෝ මෙව කියනවා පින්වත්නි. අපි හැදුනේ අම්මා තාත්තා එකතු වෙලා. අපි හැදුනේ අම්මයි තාත්තා එකතු වෙලා. අම්මා උසස් වෙලා ඉන්න ඕන, වැඩි විදිහට පැමිණලා ඉන්න ඕන. අම්මයි තාත්තා එකතු වෙනවා අපි හැදින්නේ. එහෙනම් අම්මයි තාත්තා එකතු වෙච්ච පමණින් අපි හැදිනවද? හැම ජෝඩුවකටම දරුවෝ ඉන්නවද? ඒගොල්ලෝ කම්සපෙම දින්නේ නැද්ද? කොහොමද දරුවෝ ඒගොල්ලෝ? අපිට තව දරුවෝ ඕන උනාට ලබා ගන්න පුළුවන්ද? කොහොමද දරුවෝ? එහෙනම් මොකද හේතුව? හේතුව එතන තමයි තියෙන්නේ ස්වභාව ධර්මයේ නිර්මාණයක්. ස්වභාව ධර්මයේ නිර්මාණයක් කියන්නේ. මොකද ඒ ස්වභාව ධර්මයේ නිර්මාණය? බුදුදහමේ අඟුණන්නේ විඥානය කියන්නේ. ඒ විඥානය එන්නේ බාහිරෙන්. මවගේ කුසය තුළට ඇතුල් වෙන්නේ බාහිරින් ඒක තියෙන්නේ. චුල්ල වේදල්ල සූත්‍රය තුල ධම්මදින්න මහරහත් මෙන් වහන්සේ තමන්ගේ ස්වාම පුරුෂ විසාක සිටුතුමාට කියන්නේ දේශනාව. බුද්ධ දේශනාවකදී බුදුහාඳුරෙන් අහලා දැනගෙන. අම්මා තාත්තා එකතු වුණාට දරුවෝ හැදෙන්නේ නැහැ. බාහිරින් එනවන සුභා ධර්මයේ තුල ඇතිවෙච්ච විඥාන ශක්තිය. ඒකට කියන්නේ ගොඩාක් කාලය ගත කරන්න ඕන. නු බාහිරින් එන ශක්තිය තුළ තමයි මේ ඇති වෙන්නේ. එමනම් අපි ස්වභාවික නිර්මාණයක්. අපි ස්වභාවික නිර්මාණයක් නේ. ඒ ස්වභාවික නිර්මාණයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි උපන් හැම සත්‍යයක්ම උපන්දා ඉඳලා වෙනස් වෙලා ගිහිල්ලා අන්තිමට නැතුවම යනවා, මැරලම යනවා. බුදුහාඳුරුවෝ පිරිනිවන් පෑවා නේද? බුදුහාඳුරුවෝ පිරිනිවන් පෑවා. එච්චර දන්නේ. එහෙමනම් සියලු සත්‍යයන්ට පුදු දේවල් මේ තියෙනවා. එහෙමනම් පින්වත්නි ස්වභාව ධර්මයේ මත ජීවත් වෙන ජීවිත වස්තුව තුළ කියන්නේ පෘථිවිය තුළ අපි ස්වභාව ධර්මයට එකගව ජීවත් වීම තුළ තමයි
සබහා ධර්මෙත් එක්ක අපිට අපේ ගෙනාපු ආවසත්තියෙන් තාක්කල් ඉන්න පුළුවන් තියෙනවා. එහෙම නැත්තම් ඊට ඉස්සෙල්ලා යන්න වෙනවා. ඊට ඉස්සෙල්ලා යන්න වෙනවා. අපිට මරණ තියෙනවා කීපයක්. ඒ මරණ අතර එකක් තියෙනවා මරණ ප්‍රධාන කොට හතරක් තියෙනවා මරණ. කම්මක්කේ මරණ එකක් තියෙනවා, ආයුක්කේ මරණ එකක් තියෙනවා, උභයක්කේ මරණ එකක් තව එකක් තියෙනවා, උපේජක උපච්ඡේදක මරණ එකක් තව එකක් තියෙනවා. ආයුක්කේ මරණ කියලා ගෙනාපු ආයුෂ සම්පූර්ණයෙන් විඳලා ඉවරනවාම එයා මැරෙනවා. තව ගෙනාපු කර්මයක් තියෙනවා. ඒ කර්මය සම්පූර්ණයෙන් විඳලා එයා මැරෙනවා. තව ඒ ආයුෂයි කර්මය දෙකම ඉවර වෙලා එකපාර ඒත් මැරෙනවා. ඒ නිසා තමයි ඔය සමහර ඇත්තෝ මරණය එක විදිහට සිද්ධ වෙන්නේ. තවත් තියෙනවා උපච්ඡේදක මරණ කියන එක. ආයුෂක් තියෙනවා කර්මෙත් තියෙනවා ඒත් මැරෙනවා. අපි දකිනවා පොල් තෙල් පහනේ තෙලුත් තියෙනවා තිරෙත් තියෙනවා. එහෙම තියෙද්දි නිවිච්චේව අපි දැකලා තියෙනව නේද? ඒ කොහොමද නිවෙන්නේ? බාහිරින් ආපු යම්කිසි බලවේගයක්. මොකද්ද බලවේගය? පිටන බලවේගය මොකද්ද? උලඟ තියෙද්දි නිවෙනවා. ඒ වගේ ඔව් කර්මයක් කරලා ආවසත් අරගෙන මෙහාට ආවට ඊට වඩා බලවත් කර්මයක් ඔව් පෙර කරපු බලවත් කර්මයක් නැත්නම් මෙලොවදී කරපු කර්මي බලවත් වුණොත් එහෙම ඔව් ඊට කලින් ආවචය කර්ම දෙකම තියෙද්දි ඔව් මැරලා යනවා. ඒ වුන් තැන්ට අර යනවා. එක්ක දිව්‍ය ලෝකෙට එක්ක අපායට. එහෙම තියෙනවා. එස පින්වත්නි අපි ස්වභාව ධර්මයට එකඟව තමයි ජීවත් වෙන්න ඕනේ. ස්වභාව ධර්මයට එකඟව තමයි ජීවත් වෙන්න ඕනේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා අපිට ඉගැන්වුවේ ධර්මයේ විතරක් නෙවෙයි. ඒ තුල තියෙනවා බෞද්ධ සංස්කෘතියක් කියලා එකක්. ඒ තුල තියෙනවා සංස්කෘතියක් කියලා එකක්. සංස්කෘතිය කියලා කියන්නේ පින්වත්නි අමතක මතක තියාගන්න සාහිත්‍යයක් කියන සංස්කෘතිය කියලා එක එක අනන්‍යතා තියෙනවා දැනගන්න පුළුවන්. එක එක අනන්‍යතා තියෙනවා දැනගන්න පුළුවන්. අපි දන්නවා රවුම් තොප්පියක් දාලා හිටියොත් අහවල් ජාතිකයෙක් කියලා. අපි දන්නවා කුරුසියක් ඇල්ලගෙන හිටියොත් අහවල් ජාතිකයෙක් කියලා. අපි දන්නවා බෞද්ධ කොටියක් දාගෙන හිටියොත් අහවල් ආගමික කෙනෙක් කියලා. ඒ විදිහට අනන්‍යතා තියෙනවා සංස්කෘතික සහ ආගමික. අනේ විදිහට ගත්තාම බෞද්ධ සංස්කෘතික දේශනා මිහිඳු හාමුදුර අපිට දේශනා කරා. සංස්කෘතික දේශනා කළා. ඔය ශක්‍රදේවේන්ද්‍රය වල ඉන්න දැන් මග මානවකයා ජීවිතාන්තයේ පුරා සප්ත වෘත්තියක් ආරක්ෂා කළ තමයි ශක්‍රදේවේන්ද්‍රය වුණේ. ඒකේ තියෙනවා එක තැනක කාරණා හතක් තියෙනවා. එක තැනක කියන ජීවිතාන්තය දක්වා අම්මට තාත්තට උපස්ථාන කරන්න ඕනේ. ඒ උපස්ථාන කිරීම තුළ ඔහුට පුළුවන්කම ලැබෙනවා ශක්‍රයෙක් වෙන්නට. ඒ අතරතුර ඔහුට ඉවසීම තියෙන්න ඕන. ඔහුට තරහ යන ගතිය අඩු වෙන්න ඕන. ඒ විදිහේ වෘත හතක් තියෙනවා. ඒ විදිහට ගත්තාම ඔන්න විදිහට අපේ සංස්කෘතිය තුළ උගන්ලා තියෙනවා කෙනෙකුට ගරු කළ යුතු හැටි, කෙනෙක් ඉදිරිපිට හැසිරිය යුතු හැටි, ඇඳිය යුතු හැටි, කන්න ඕන හැටි, ගමන් බිමන් යන්න ඕන හැටි, කෙනෙකුට කතා කරන්න ඕන හැටි, ලියන්න ඕන හැටි, ඒ විදිහේ සංස්කෘතික ලක්ෂණත් අපිට ගන්නවා. නමුත් මේ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ වෙනුවට වෙනත් ආගම් වල වෙනත් සංස්කෘතික ලක්ෂණ තුල ඇතිවෙච්ච විපත් වල හේතුන් නිසා තමයි මේ ස්වභාව ධර්මයේ අපිට මේ හානි කරන්නේ. නිසා ස්වභාව ධර්මයේ අපි සුනාමි ව්‍යසනය ගැන කතා කරනවා. පෙරේදා වුණේ අවුරුදු 16කට කලින් 26 වෙනිදා වගේ දවස්. සුනාමි ව්‍යසනය වුණේ අපි තුල ඇතිවෙච්ච යම් යම් ස්වභාව ධර්මයට විරුද්ධ ක්‍රියා. අපිට තේරෙන වචනේ කියනවා නම් අපි දන්නවා ගඟක් අයින තියෙනකොට තියෙනවා ලඳු කැලෑ. ලඳු කැලෑ තියෙනව නේද? පොඩි මිටි තියෙන අතු ගොඩාක් තියෙන කැලෑ තුල. ඒ තුල වැඩි ජල පහරක් ආවොත් එන එක නවත්තන වළක්වනවා. ඒක කවුරුවත් හිතුවේ නැහැ. කවුරුවත් ඒක හිතුවේ නැහැ. මුහුදයිනෙත් එහෙම තියෙනවා. ඔය නැගෙනහිර පළාත් වලට ගියාම බලන්න මුහුදයිනෙත් තියෙනවා ගස් වර්ගයක්. ඒ වගේ ස්වභාව ධර්මයේ ඒ හැම දෙයකටම වුණ කරන නිර්මාණ ඇති කළ දෙයක් තියෙනවා. එහෙම තියෙද්දී ඒ ස්වභාව ධර්මයට විරුද්ධව ගියොත් ස්වභාව ධර්මය අපෙන් ඒ කාන්තෙන් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා ඒ කරපු විනාශ නිසා තමයි ඒ සුනාමි ව්‍යසනය අපිට එන්නට ඇති හේතුව. මේ විදිහ වරින් වර මේ විදිහ විපත් ලෝකෙට ඇතිවලා තියෙනවා. 1918
1915 තමයි පළවෙනි ලෝක යුද්ධය ඇති වුණේ. ඒ ලෝක යුද්ධය ඇති වෙලා අවුරුදු 1918 අවුරුදු 3ක් තිබිලා තියෙනවා. ඒ කාලේදී ස්පාඤ්ඤය ඇති වෙලා තියෙන උණක්. ඒ ස්පාඤ්ඤය ඇති වෙච්ච උණෙන් 40 ලක්ෂයක් විතර මැරුණා කියලා සඳහන් කරනවා. වාර්තාවල තියෙනවා. ලෝක යුද්ධය තියෙන කාලේදී ලෝක යුද්ධය යුරෝපා රටවල පරදින්නට එක හේතුවක් කියනවා ඒ උණ හැදිච්ච එක. ලංකාවටත් ඇවිල්ලා ලංකාවේ ලක්ෂ 3ක් විතර මැරුණා කියලා වාර්තාගත වෙලා තියෙනවා. දැන් ලක්ෂ 7ක් විතර මැරිලා ඇමරිකාවේ. ඒ නිසා මේවා මේ නිකන් නෙවෙයි දෙවියන්ට කිපිලා නේව නෙවෙයි මේවා. මේ ස්වභාව ධර්මයට විරුද්ධව වැඩ කරපු නිසා ඒවා. කැලෑවල් කපලා ගෙවල් හදලා ඡන්දේ හොයනවා. නේද? හරිද ඒක? කැලෑවල් නැත්තම් හුස්ම ගන්න බෑ. මම අහගෙන අපේ කාදනතුමා ගිය වෙසක් පණිවිඩයේදී කියනවා අපිට තව ඉස්සරහට යනකොට මෙහෙම ගියොත් එහෙම මොනවද ඔක්සිජන් ටැංකියක් පිටේ එල්ලගෙන තමයි යන්න වෙන්නේ හුස්ම ගන්න කියලා. ඒක ඇත්ත කරුණ. මේ යන ක්‍රමයට ගියොත් මේ වෙන්නේ. ස්වභාව ධර්මයට. ඒ විදිහට ස්වභාව ධර්මයේ වරින් වර අපිට මේවා දෙනවා. ඒ 1918 ගැන මම කිව්වේ මෑත භාගයේදී දෙවෙනි ලෝක යුද්ධ කාලෙදී ඒ විදිහේ විපත් ඇවිල්ලා තියෙනවා. දැන් මේකෙදි 40000ක් ලංකාවේ මලා එකතන මම ගියා අපේ සහෝදර දරුවෙක් නැති වෙලා හොයන්න පාන්දුරු ස්පිතාලට මං ගියා නාවුරු ස්පිතාලට මං ගියා ඒ දරුවත් මැරුණා මේ පුතත් එක්කමයි මං ගියේ වාහනේ ගියාම අපි දැක්ක කඳු ගණන් ගොඩ ගහලා තියෙනවා මිදුලේ 40000ක් තාම මේ උවදුරින් අපේ රටේ මැරලා තියෙන්නේ 187යි ගියසරිය මරුනේ 8 දෙනා දුන්නේ. බෞද්ධ සංස්කෘතිය මේකට උගා දුරටි වාල් වෙනවා. පින්වත්නි අපේ බණපොතේ තියෙනවා මේ ලෝකේ මිනිස්සු බිහි වෙනකොට මේ ලෝකය කවදා හරි දවසක විනාශ වෙනවා. මේ ලෝකේ විනාශ වෙනවා. බුදුහාමුදුරු අග්ගඤ්ඤ සූත්‍රයේ ඒ වගේම තව සූත්‍ර කීපයක ඒ පිළිබඳ ප්‍රකාශන කරලා තියෙනවා. ධර්මයක් විදියට නෙවෙයි පැනනගිච්ච ප්‍රශ්නකට උත්තර දීපිමු. අයි ධර්මයක් විදියට නෙවෙයි කියලා කිව්වේ ඒව ගැන කතා කරන්න ගියොත් එහෙම මේ සසලින් ගොඩ වෙන දේවල් ගැන හිතන්න වෙලා මදියි. ඒවා තමයි විද්‍යාඥයෝ කරන්නේ. ඒගොල්ලෝ මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ අඟහරුවට යන හැටි බ්‍රහස්පතිට යන හැටි තමයි අපිට අහස පේන හැටි තමයි ඒගොල්ලෝ යන්නේ. ඒවට හිතියම් මේවට කාලේ නැතු යන. ඒක බුදුහාමුදුරුවෝ ඒව ගැන අහලා කියලා නැහැ. කියලා තියෙන්නේ අහපු කෙනෙකුට දැනගන්න විතරයි. ඒවෙන් ගත්තොත් එimhe ඒක තියෙනවා. මේ ලෝකේ විනාශ වෙනවා. විනාශ වෙන ක්‍රම තුනක් කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ. එකක් තමයි ගින්නෙන් විනාශ වෙනවා. විනාශරේ විනාශ වෙන්නේ ගින්නෙන්. අනිත් ක්‍රමේ තමයි ජලයෙන් විනාශ වෙන්නේ. වතුර ගලන. ආබස්සර බ්‍රහ්ම ලෝකයේ දක්වා ගින්න පැතිරෙනවා ජලය යනවා. අනිත් එක තමයි වාතයෙන් මේ ලෝකේ විනාශ වෙනවා. උලඟෙන්. පහුගිය දවස්වල අපිත් බාවෙල හිටියේ නේද 180 උණුගක් යනවා කිය. ඒක 180 නෙවෙයි. ඒවා දහස් ගණන් උලන් එන්නේ. මුළු ලෝකෙම විනාශ වෙලා. ඒ දක්වා තියෙන සියලු දේවල් විනාශ වෙනවා. ඔය රාන්ද පවා සියල්ල විනාශ වෙනවා. ඒ උලන් වලට ජලයට ගින්දරට. එහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙම දේශනා කරන ලෝකයේ මේ විශ්වය නැවත හට ගන්නවා. ඒ විදිහ අන්තර්කල්ප 4ක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා. ඒ හට ගැනීම තුලදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ආබස්සර බ්‍රහ්ම ලෝකයේ හිටිය දෙවිවරු පිරිසක් තමන්ගේ ආලෝකයේ පිහිදවමින් මේ පෘථිවියේ හැසිරෙනකොට එයාට දකින්න හම්බ වෙනවලු නිකන් වෙඬරු වගේ කඳු මේ පෘථිවිය තුල ඇති වෙලා තියෙනවා කියලා. ඒව අහලා තියෙනවා. උගත් පිරිස මෙතන ඉන්නවා. ඒ කාලේ ඒගොල්ලන්ට බඩගින්නෙන් දුන්නම ආහාරයට ගත්තේ මොනවද? ඇඟිල්ලෙන් අරගෙන ඒක ටිකක් ලෙව කාලා ගත්තාම කීප දවසක් ගින්න නැතුව යනවා. ඔය විදිහ කතන්දර තියෙනවා. ඒක මම මතක් කළේ මේක කියන්නේ. මේ මිනිස්සු ලෝකේ ඇති වෙනකොට තුනේ ලෙඩ දෙකයි. බණපොතේ එක කියනවා. උදාන පාළියේ කියලා තියෙනවා. සුත්ත නිපාතය ගැන කියලා තියෙනවා. ලෙඩ දෙකයි හේතුුනේ මිනිස්සුන්ට. එකක් තමයි ජරාවට යන එක. ඒක නවත්තන්න බෑ. ඒක ස්වභාව ධර්මයේ ක්‍රියාකාරකම. වයසට යන එක නවත්තන්න බෑ. ජරාව කියලා කියන්නේ ඇට දිරන එක. අපිට ඇට දිරන්න පටන් ගන්න මට පටන් ගන්නකොට කියා ගන්න බැරි වුණා. ඇට දිරන්න පටන් ගන්න කවද්ද? අවුරුදු 45 ඉඳන්. පෙන්ෂන් ගියාට පස්සේද ඇට දිරන.
පෙන්ෂන් යවන්නේ දිරපුවින්ද. දිරන්න පටන් ගන්න ඉපදිච්ච දවසේ ඉඳලා. ඉපදිලා දවසයි කියනකොට දවසක් ඇට දිරලා. අවුරුද්දක් කියනකොට අවුරුද්දක් තිස්සේ මේව මෝරලා තියෙන්නේ. මේ මේරීම අවසන් වීම තමයි ජරාව කෙලවර කිරීම කියන්නේ. ඒ නිසා පළවෙනි ලෙඩේ තමයි වයසට යන්නේ දිරණ එක. දෙවෙනි ලෙඩේ තමයි කාල්තිවිච්ච මැරෙන එක. සපින්නත් අපිට තිබුණේ ජරාව සහ මරණය විතරයි. ජරාව සහ මරණය විතරයි අපිට. නමුත් අර අතින් ලෙවකාපු බඩගින්න නිමාගත්ත ස්වභාවය වෙනස් වුණා. ඊට පස්සේ ඇතිවෙච්ච ක්‍රමයේ තුල දවසකට විතරක් කෑම ගේන්නේ නැතුව දවස් දෙකකට කෑම ගේන්න ඒ සූත්‍රයේ කියවෙනවා. මිනිසු ලෑස්ති වෙනවා. හැමදාම ගිහිල්ලා බඩු ගේන්න ඕනේ නැහැ. සුමානකට සෑහෙන්න වෙනල්ලම තියාගන්න ඕනේ කියලා එහෙම ගේන ක්‍රමයක් වුණා. ඒක මේ තුල මොකක්ද උනේ? මිනිසු තුල තණ්හාව කියන එක ඇති වුණා. තණ්හාව කියන එක ඇති වුණා. තණ්හාව කියන එක ඇති වෙච්ච නිසා ඔන්න දැන් ලෙඩ තුනක් වුණා. ලෙඩ තුනක් වුණා. දැන් මොනවාද තුන? ආසාව තියෙනවා, ජරාවට යනවා, මැරෙනවා. නමුත් බණපොතේ උගන්වනවා මේ සියලු රෝග වලට වඩා භයානකම රෝගේ jigaccha parama roga. සසර පුරා අපිට තිබිච්ච රෝගයක් තමයි බඩගින්න කියන එක. කවුරු වෙලා ඉපදුනත් බඩගින්න තියෙනවා. අපි සසර තව කෝටි ගාණක් ආත්ම ඉපදුනත් බඩගින්න කියන රෝගෙට බේත් නැහැ. ඒ නිසා බඩගින්න කියන එකෙන් පටන් ගත්ත එක අපි දෙක වුණා ජරාව මරණයත් එකතු වෙලා. ඒකට තුනක් වුණා. ඊට පස්සේ ආසාවත් එක්ක හතරක් වුණා. අපේ බුදුහාඳුරන කාලේ වෙනකොට ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා පින්වත්නි. ලෙඩ 48ක් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ 48ක් තියෙනවා. ඒ 48 තව පොඩි වලට දැම්මු. වාතාබාධා කියනකොට කොන්ද කැක්කුමත් වාතෙන් හැදෙනවා. ඔළුව කැක්කුමත් වාතෙන් හැදෙනවා. ඒ විදිහට ගත්තාම 890ක් රෝග ගැන කියනවා වනපොතේ. අපි කියනවා නේද 890ක් රෝග කියලා. අර 48 බෙදලා එනකොට 98ක් වෙනවා. වෙනද ඔබ දන්නවද මම වෛද්‍යවරයෙක් නෙවෙයි. මගේ පුතා කෙනෙක් වෛද්‍යවරයෙක්. නමුත් වර්තමාන වෛද්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවට මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටියා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවල තියෙනවා දැන්ට අවුරුදු 3ක විතර කලින් නිකුත් වෙච්ච වාර්තාවේ තියෙනවා. දැන් තියෙනවා ලෙඩ 1276ක්. බෙහෙත් තියෙන ලෙඩ 1276ක් සංඛ්‍යාත්මක කොට. දැන් කීයක් ඇද්ද? ඒ 1276ට වෛරස් අයිති වෙන්නේ නැහැ. වෙන දැන් දොස්තර මහතුරුත් කතා කරනවා මේ වෛරසය එන්න අලුත් වෙනවායි කියලා. වෙනද පොතානුනම් අපිට ඉගෙනගන්නේ වෛරස් කියලා කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙනවා. වෙනස් වෙවි යන විස බීජයක්. ඒ නිසා මේක මේ ආපු විදිහටම තියෙන එකක් නෙවෙයි. බේතක් හොයාගන්න බෑ වෛරස් වලට. වෛරස් වලට වෙලාවට වෛරස් වලට කරන්න පුළුවන් එකම දේ මම වෛද්‍යවරයෙක් නෙවෙයි කියලා මම කලින් කිව්වා. අපේ බණපොත අනුව කරන්න පුළුවන් එකම දේ රෝග මර්ධන ශක්තිය. රෝග ඇති වුනහම ඇති වෙන මර්ධන ශක්තිය ශරීරය වැඩි කරන එක තමයි ආයුර්වේද ක්‍රමය උගන්වලා තියෙන්නේ. කියන්නේ ලෙඩ හැදෙන එක වළක්වන එක. ඔය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපාදන වල තියෙන්නේ බෙහෙත් වලට නෙවෙයි වැඩිපුර වෙන් කරලා තියෙන්නේ රෝග නිවාරණ වලටයි වෙන් කරලා තියෙන්නේ. රෝග හැදෙන එක වළක්වන්න. මවට දරුවෙක් බිහි වුණාම ඒ දරුවාත් මවත් නිරෝගීව බිහි කරගන්න තමයි වැඩිපුර මුදලක් වියදම් කරන්නේ. ඒ දරුවා ඉපදුනාට පස්සේ හැදෙන ලෙඩෙක් නෙවෙයි. ඒ විදිහට අපිට මේ ශරීරයට අවශ්‍ය කරන්නේම රෝග මර්ධන ශක්තිය දිනු කරගත්තොත් රෝග එනවා අඩුයි. නිසා කොරෝනා වුණත් රෝග මර්ධන ශක්තිය ඒකට දැන් කියන්නේ ප්ලේටඩ්ද මොකක්ද කියන වචනයක් කියනවා. ඒවා දිනු වෙච්ච තරම දැන් ඩෙන්ගු වදුනාමත් වෙන්නේ ඔය ප්ලේටඩ් කියන එක 1,50,000 ඉඳලා 1,04,000 වෙනකන් තියෙන්න ඕන. ඒ අතරතුර තියෙනවා රෝග මර්ධන ශක්තිය වැඩි. අර 4,00,000 වෙනකන් තියෙනවා නම් ලෙඩ හැදෙන්න ගතිය අඩුයි. සමහරු කියනවා මට අවුරුදු 50කින් පිරිස්සාව හැදුන්නේ කියලා. එහෙම කියනව නේද? මට කැස්සක් ඇති වෙලා ඇත්තේම නැහැ කියලා. ඒක වෙන්න පුළුවන්. බුදුහාඳුරෝ රෝග සූත්‍රයේ කියනවා ඒක. නමුත් ඒක මොහොතක් ඉන්න බෑ කෙනෙකුට මානසික ආබාධ නැතුව. අපි හැම කෙනෙකුටම මොහොතක් මානසික ආබාධ පිළිගන්නවා. මානසික ආබාධ නැතුව ඉන්න නම්
මාර්ගඵලයක් ලබන්න ඕනේ. ඒ විදිහේ දේවලු තියෙනවා. මම කිව්වා මේ කතා කරන්නේ මාතෘකා කියලා. මේ මාතෘකාවල ඕන පදන් විස්තර කරන දේවල් කරුණු තියෙනවා. ඒ නිසා මෙතරම් මේ රෝග තියෙනට හේතුව බෙහෙත් හොයාගන්න පුළුවන්කම තියෙන්නේ අර විදිහේ තත්ත්වයක් නැත්තම් ඒ රෝගී අඳුනාගත්තොත් විතරයි. දැන් මේ අඳුනාගත්ත රෝගෙට තමයි ওই ඉන්ජෙක්ෂන් අරවා මේවා තියෙන්නේ. රෝග අඳුනා ගන්න තමයි අර නොයෙක් ක්‍රම හදාගන්නේ. රෝගෙට බෙහෙත් මේක සනීප කරන්න පුළුවන් බෙහෙත් ඇත්තේ නැහැ. දැන් බලන්න පින්නොත් අපි අහලා තියෙනවා අපේ කාලේදී ওই සරම්ප පැපොල් වගේ රෝග වල තියෙනවනේ. අපි තුල තිබුණ අදහසක් තිබුණා ওই සරම්ප පැපොල් වගේ වෛරස් රෝගයක් ඒකත් බෝ වෙන රෝගයක් ඒකත් එකවරක් හැදුනොත් ආපහු හැදෙන්නේ නැහැ කියලා. ඒත් කලාතුරකින් කෙනෙකුට නැවත හැදෙනවා. සරම්ප දෙපාර හදිච්ච ඉන්නෝනේ. ඉන්නවා. ඒ වෙන්නේ අර ලෙඩේ ශරීරයට හුරු වෙලා ඒ විස බීජයට ඔරොත්තු දෙන ශරීර ශක්තියක් අපි තුල ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ශරීරයේ රෝග මර්ධන ශක්තිය වැඩි වෙන තත්ත්වයක් තමයි මේක ඇති කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද සූත්‍රයේ අපේ රෝගය හැදෙන ක්‍රම ගිරිමානන්ද සූත්‍රයේ අපේ රෝගය හැදෙන ක්‍රම 8ක් කියනවා. රෝගය හැදෙන ක්‍රම 8ක් කියනවා. ඇඟිලි නවාගෙන ඕනම් හිතේ තියාගන්න. එකක් තමයි වාතය නිසා ලෙඩ හැදෙනවා. දෙක තමයි පිත නිසා සම හැදෙනවා. පිත අපි කියන්නේ මගේ ටිකක් පිට වැඩි වෙලා ඔය වමන යනකොට කියන්නේ. කොන්දේ අමාරුව අතන් රිදෙනවා මෙතන රිදෙනවා කියන්නේ මොකද හේතුවක් නැතුව ඒ වාතය වැඩි වෙලා. අනිත් එක තමයි සෙම. වා පිත් සෙම් කියන තුන රෝගකාරක හේතු තුනක්. ඊළඟට තියෙනවා සමුත්ථාන ආබාධා කියලා එකක්. සමුත්ථාන ආබාධා කියලා කියන්නේ ඒකට අපි සිංහල වචනේ ආයුර්වේද වචනේ කියන්නේ තුන්දොස් කෙපෙනවා. තුන්දොස් කෙපෙනවා කියලා අහලා තියෙනව නේද? තුන්දොස් කෙපෙනවා කියලා කියන්නේ ශරීර සෞඛ්‍ය රැඳෙන්නේ ආයුර්වේදයේ ක්‍රමයේ හැටියට වාතයේ පිටයි සෙමයි කියන තුන සමතුලිතව තිබුණා. ඒක එක හා සමානව තිබුණොත් ශරීර සෞඛ්‍ය හොඳයි. මේක එකක් හරි වැඩි වුණොත් අර කියපු જાති ලෙඩක් හැදෙනවා. මේ තුන එකට කලබල වෙලා කිපුණොත් එහෙම හිතා ගන්න බැරි ලෙඩ හැදිලා මැරිලත් යනවා. සනීප කරන්න බැරුව මැරිලත් යනවා. සමුත්ථාන ආබාධය කියන තුනම එකට එකතු වෙලා ඇති වෙන ආබාධය. ඊළඟට තියෙනවා පින්නොත් ඍතු ආබාධ කියලා එකක්. පස්වෙනි එක ඍතු ආබාධ. ඍතු ආබාධ කියලා කියන්නේ විශ්වයේ ලෝකයේ හැමතිස්සෙම වයින් කාලේ, සීතල කාලේ, පින්න වැටෙන කාලේ, පායන කාලේ, ග්‍රීෂ්ම කාලේ කිය ඔහොම එක එක වලට ප්‍රධාන වශයෙන් 4කට බෙදලා තියෙනවා. ඒවට අපි ඔරොත්තු දෙන විදිහට මේ ශරීරයේ පවත්වා යන්න ඕන. ඒවා ස්වභාව ධර්මයේ විසින් ඇති වෙන දේවල්. අපි දන්නවා හැමදාම කවුරුවත් කියලා නෙවෙයි. අප්‍රේල් මාසේ මුල් සතියේ බක්මහ අකුණු ගහන. දෙයියෝ කරන එකක්ද ඒක? විද්‍යාවෙන් කරන එකක්ද ඒක? නේද? ඒ වගේ මේ ස්වභාව ධර්මයේ තුල මේ ඍතු වෙනස් කරන. ඒ ඍතු වෙනස් වීමට වෘත්තු දෙන පිළිවෙලට අපි ඉන්න ඕන. එමෙ හිටියේ නැත්තම් ලෙඩ හැදෙනවා. අපි දැන් නූරේලි පැත්තට ගියාම එම ඔළුවටත් මොකක් හරි දාගෙන කන් දෙකත් වහගෙන තමයි ඉන්නේ. අපි වැඩිපුර ඉන්නේ මේ නිසා අපේ ශරීරය හැදිලා තියෙන්නේ කොළඹ ක්‍රමයටයි. එහෙ ඉන්නවා නම් අර ඒ මිනිස්සු ඉන්න විදිහට හැදෙන්න ඕන. ඒ කිරිදෝන මිනිස්සයත් වැඩපොලේ තේවත් වැඩ කරන මිනිහත් අර විදිහටයි ඉන්නේ. එහෙම හිටියේ නැත්තම් පඬිතුකමට අපේ කමට ඔය අඩියක් පුඩියක් ගහගෙන මිනිස්සු ඉන්නෝනේ. මෙහාට ආවට පස්සේ ඉතින් මොකද වෙන්නේ? ඒ ඇඟ රත් වුණාට හරියන්නේ නැහැ. මේ දිහාපව් ඇදෙයි රෙඩි. නිසා ඒ විදිහේ දේවල් වනපොත කියලා තියෙනවා. ඍතු ආබාධ. ඊළඟ එක තමයි විෂම පරිහාර ආබාධ. වැරදි විදියට ආහාර පරිභෝජනය. වැරදි විදියට ආහාර පරිභෝජනය. ඒ වැරදි විදියට ආහාර පරිභෝජනය කියලා කියන්නේ ශරීරයට දුම්පානය කරන එක හොඳ වැඩක්ද? දුම්පානය කරන එක හොඳ වැඩක්ද? නෑ. පිළික හදනවා නේද? එතකොට ඒක විෂම පරිහාරයක්. අරක්කු බොන එක අනිත් ඔය මද්ද්‍රව්‍ය බොන එක දැන් කොච්චර මිනිස්සු මද්ද්‍රව්‍යට උරු වෙලාද?
ඔය අපිට පේනව නේද මේ සුනාමිය මේ කොරෝනා වලට වහපු ගෙවල් තියෙන පැට් තියෙන ගෙවල් වල තියෙන ඒගොල්ලෝ ඔක්කොම පුරුදු වෙලා ඒකට. නෙවෙක් විසම පරිහාර වලට පුරුදු වෙලා. පුරුදු වෙච්ච නිසා ජීවත් වෙන්න බෑ ඊටින් යා. ශරීරයකට හැදිලා තියෙන. නිසා ඒව වෙනකොට වෙනවා. එච්චරද? රෝග තියෙනවා දෙකක්. බෝ වෙන රෝග සහ බෝ නොවන රෝග කියලා. බෝ වෙන රෝග මොනවද? වෛරස් වලින් හැදෙන ඒවා. ඔය මහාමාරිය ඊළඟට පාචනයේ සරම්ප පැපොල් ඔය වෛරස් තියෙන අනිත් හැම දෙයක්ම ඒ බෝ වෙන ඒවා. බෝ නොවන රෝග කියන්නේ මොනවද? බෝ නොවන රෝග එකක් දෙකක් කියන්නේ දියවැඩියාව. රුධිර පීඩනය. ඔය විදිහේ තීවල් තියෙනව නේද? ඒව මොන නිසාද හැදෙන්නේ? මේ කටින් ඇතුළු කරන ආහාරයේ ප්‍රමාණය නුදෙන පාවිච්චි කිරීම නිසා. කවුද හදාගත්තේ? කවුද රෙඩි හදාගත්තේ? දොස්තර මහත්තයාද අම්මද තාත්තද? කවුද? අර පෙන්නන්නේ පින්තූර වල මේ කට මදි කට අතින් ඇදලා තමයි රිංගවන්නේ බලන් කරලා. ඒ තරම් ලොකු කටවල් ගන්න. එතකොට මේවා සිද්ධ වෙන්නේ මොකක් නිසාද? විෂම පරිහාර ආබාධ. ඊළඟට තවත් තියෙනවා හත්වෙනි එක ඕපක්කමික ආබාධ. ඕපක්කමික ආබාධ කියලා කියන්නේ උපක්‍රම නිසා මිනිස්සු මැරෙනවා. උපක්‍රම නිසා මිනිස්සු මැරෙනවා. මරණ ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? මච්චු මරණ එකක් කියලා තියෙනවද? මරණ පහක් තියෙන බණ පොතේ. මම මේ කතාවට කියන කතාව. සදාකාලික මරණයක් තියෙනවා. ඊට පස්සේ නෑ යා. තව තියෙනවා නිකන් නොමර මරණ එකක් කෘත්‍යයක් තියෙනව නේද? නොමර මරණ එකක් තියෙනවා. එහෙම අහලා තියෙනවද? සමහර දරුවෝ දෙමව්පියන්ව නොමර මරනවා. නේද? සමහර ඥාතීන් සමහර ආයතන ප්‍රධානීන් නොමර මරනවා මිනිස්සුන්වනේ. ඒ මොකෙන්ද මරන්නේ? හිත පුළුවන් තරම් තල්ලා ඒ මියා ජීවිතේ විනාශ කරනවා. ඒ නිසා එහෙමකුත් තියෙනවා. ඒ ඕපක්කමික ආබාධ වලට සියල්ලයි තියෙන්නේ. ඒ අතරතුර තියෙනවා නොත් රැවටිලි කරලා මිනිස්සු විනාශ කරනවා. ඔය තුමුනේ කොහොමද රවුල් වවලා ඔය ගුවන් විදුලි රූපවාහිනී සාකච්ඡා කරන මේක ඒවත් නොමර බැරි තමයි. ඊළඟට කුලියට මරවනවා. Tamanට අකමැති කෙනෙක් උසාවි නඩු ඕන පදන් තියෙන Tamanට අකමැති කෙනෙක් අල්ලස් තියලා මරවනවා. ඒ ඔක්කොම වැටෙන්නේ ඕපක්කමට. දැන් අපි මේ ඔක්කොම දාලා තියෙන්නේ මොකටද? මේ ඔක්කොම දාලා තියෙන්නේ කර්මයට දාලා තියෙන්නේ. ඔක්කොම දාලා තියෙන්නේ කර්මයටයි දාලා තියෙන්නේ. බණපොත දන්නවා නම් ඒක එහෙම දාන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් බණ අහලා ආහන ධර්මෙත් එක්ක එකතු වෙන්න. පින්වත්නි 8 වෙනි එක තමයි කම්මා බාධා කියන එක. අපිට මේ හැදෙන ලෙඩ වලින් 7ක්ම තියෙන්නේ පිට. කර්මෙන් වෙන්නේ එකයි. ඒ කර්මා බාධා තමයි අපිට ඒක වළක්වන්න බෑ. මුගලන් හාමුදුරුවෝ රහත්වල හිටියත් දෙමව්පියෝ සසරදී කල්ප කෝටි ගානකට පෙර දෙමව්පියෝ ඝාතනය කරපු පව රහත්වල හිටියත් ආවා. අන්තිමට හොරුන් වතින් තමයි අටපොඩි වෙනකන් මේ වෙලාව පිරිනිවන් පෑවේ. කම්මා බාධා තියෙනවා. මරණය සිද්ධ. ඔන්න විදිහේ මාතෘකා තියෙන ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවා. ඒ ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ගිරිමානන්ද හාමුදුරුවන්ට අසනීප වෙච්ච වෙලාවකදී ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමිනේ ගිරිමානන්ද හාමුදුරුවෝ බලවත්සේ රෝගයට පත්වලා ඉන්නේ. අනේ වහන්සේ වඩින්නකෝ උන්වහන්සේට බලලා පීඨ වෙන්න කියලා. බුදුහාමුදුරුවෝ කියන ආනන්ද මං වෙනුවට ඔබ යන්න. ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික සහ සියලු ධර්මයේ ආනන්ද හාමුදුරුවෝ දන්න කෙනෙක් බුදුහාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දස සංඥාවක් උගන්වනවා.
ඒ දස සංඥා උගන්වන තැන එක තැනක උගන්වනවා ආදීනව සංඥා කියලා එකක්. ආදීනව සංඥා කියලා එකක් උගන්වනවා. ආදීනව සංඥා කියලා කියන්නේ අපි මේ විඳිනේ යම්කිසි දෙයක් තියෙනවා. අපි විඳින දේවල් තුනක් තියෙනවා. తాවකාලික සතුටක් ලබා ගන්න මොකක් හරි විඳිනකොට අපි කියනවා හරි සැපයි කියලා. අද නම් හොඳට බඩ පිරෙන්න කෑවක් කියලා. කොච්චර වෙලාවකටද? කොච්චර වෙලාවකටද? පැය දෙකකට තුනකට තමයි නේද? හිතුවේ නම් ජීවිතේටම ඇති කියලා නේද? ඒ නිසා ඒ සැප කියන එක බොරුවක් කියලා. එහෙම අපි වාර ගන්නවා නම් ධර්මයේ නොදන්නකමට ඇති වෙන සැපක් කියලා. ඒකට කියන්නේ වේදනාව කියලා. සැපත් තියෙන විඳීමක්. සැප වේදනාව කියලා නම් කරන්න බෑ. සුඛ වේදනාව. එහෙමනම් දුක කියන එක අපි බාරගන්නේ. පටන් ගන්නකොට හරි දුකක් නේ අපිට. හරි කරදරයක් නුනේ කියලා එහෙම කියනවා. තව තියෙනවා උපේක්ඛා සුඛ කියලා තව එකක් තියෙනවා. ඒකත් මෝඩකම. ඒක මෝඩකමට ගන්න සුඛයක්. ඔය ධානය සුඛ එහෙම අරගෙන අපි කියනවා මේක නම් ඉතින් හරි හොඳ වැඩක් කියලා. ධානය සම්පත්තියම ලබා කියනවා හරි දියුණුව මන් දැන් අනිත් අයට වඩා. නමුත් ඒකත් නැති වෙනවා. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මියෝ කෙලෙස් නැසපොයේ නෙවෙයි. ඒගොල්ලෝ ඉර්ධි ප්‍රාතිහාර වලින් තමන්ගේ සිත වෙනස් කරගෙන උඩට ගියා. බුදුහාමුදුරුවෝ දවසක් ආනන්ද හාමුදුරුවෝ මහාමග වඩින වෙලාවේදී කුරුමිනියෙක් පෙන්නලා කියනවා. පොළවේ ඇවිදින කුරුමිනියෙක් පෙන්නලා කියනවා. ආනන්ද මේ කවුද කියලා ඔබ දන්නවද? නැත ස්වාමීනි. මේ බ්‍රහ්ම ලෝකෙ හිටිය බ්‍රහ්මෙක්. බ්‍රහ්මෙක්. එසා පින්වත්නි කොයි දෙවරු හිටියත් මාර්ගඵල නොලපුද කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු අය නැවත උපතක් ලැබලා දුකට සෞපේක්ඛා වේදනාව තුළ එහෙම අදහසක් බණපතේ බොහෝ තැන් වල සඳහන් කරනවා. ඒ නිසා එහෙම ගත්තාම ඔන්න විදිහේ කාරණා 8කින් අපිට ලෙඩ හැදෙන්නේ. ඒ ගිරිමානන්ද සූත්‍රයේදී බුදුහාඳුරෝ මේ රෝග 48ක් ඒ සූත්‍රයේ කියවෙනවා. 48 කියලා තියෙනවා. මේ සියලු දේ ඇති වෙන්නේ ආදීනව සංඥාව මෙනෙහි නොකරන නිසා. අපිට මේ ලෙඩ ඇති වුණේ ඇයි? අපි මේ ලෙඩ වළක්වන පිළිවෙත අනුගමනය නොකළ නිසා. ඒවා කියනකොට මේ ගිරිමානන්ද හාමුදුරුවෝ සෝපත් වෙනවා. ওই බොජ්ජංග සූත්‍ර වල තියෙන ඒකයි. බුදුහාමුදුරුවෝ සනීපෙච්ච වෙලාවේදී එහෙම කළා මහා කාශ්‍යප හාමුදුරුවෝ. ඒ විදිහට තියෙන බොජ්ජංග සූත්‍ර වල තියෙන ඒ ක්‍රමෙමයි තියෙන්නේ. මේ විදිහට ගත්තාම පින්වත්නි මේ ආපහු මම යට කියන්න මතක තියාගන්න වාතය, පිත්ත, සෙම, සමුට්ඨාන, ඍතු, විෂම පරිහාර ඊළඟට උපක්‍රම, ඕපක්‍රමික අටවෙනි එක කම්මාපාද. ඔය විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඔය සිද්ධ වෙන ක්‍රමයට ඇති වෙච්ච දෙයක ආදීනමයක් තමයි මේ කොරෝනා කියලා කියන්නේ තමයි. මේ ස්වභාව ධර්මයත් එක්ක අපි ජීවත් වෙනකොට ස්වභාව ධර්මයට කිසියම් විරුද්ධත්වයක් පාපස්. දැන් සමහර මත තියෙනවා ලෝකෙ මේ වෙනකොට මතුවෙලා. පෞගේ දවස්වල ලෝක යුද්ධ තිබුණා. තුන්වෙනි ලෝක යුද්ධය තාම ආවේ නැහැ. දෙවෙනි ලෝක යුද්ධයේදී තමයි එක්සත් ජාතීන්ගේ සංගමය කියන එක පිහිටුවේ. ඒ සංගමය පිහිටුවේ 1947 යුද්ධය වරුනේ 43 1900 පිහිටවල ඒගොල්ලෝ අධිගත පරමාර්ථය තමයි ඊට පස්සේ ලෝක යුද්ධය ඇති නොවන්නටයි මේක පිහිටව ගන්න කියලා. එසත් තුන්වෙනි ලෝක යුද්ධයත් තාම ඇති උනේ නැහැ. දෙවෙනි ලෝක යුද්ධේ 1939යි 45යි අතර තමයි ඇති උනේ. අවුරුදු 6ක් තිබුණා. තුන්වෙනි ලෝක යුද්ධය තාම ඇති උනේ නැහැ. නමුත් පින්වත් අපි දැකලා තියෙන පත්‍ර වාර්තාවල කියවලා තියෙනවා. තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති නොවුනට රටවල් අතර ඇති වෙච්ච යුද්ධ මේ වෙනකොට 340 ගණක් සිද්ධ වෙලා තියෙනවා. ඒ 340 ගණන් සිද්ධ වෙන්නට හේතු වෙලා තියෙන්නේ ලෝක පාලනය කරන රටවල් පාලනය කරන පාලකයන්ගේ තිබෙන තණ්හාව නිසා. තණ්හාව නිසා තමන්ගේ රටේ ඉන්න මිනිස්සුන්ට සැප දෙන්නට වෙනත් රටක තියෙන දේපල උදුරා ගැනීම තමයි අලුත් යටත් විත ක්‍රමය. ඒ නිසා මීට අවුරුදු කීපයකට කලින් කීපයට කියන්නේ ගොඩක් නෙවෙයි අවුරුදු 10කට
පාළුවට. ඔය අරාබි රටවල් කීපයක් නැති කළා. රටවල් කීපයක් නැති කළා. රටවල් බලවත් රටවල් මුල් වෙලා. බලවත් රටක් මුල් වෙලා. ඒකට හේතුව කිව්වම සටහන් වෙලා තියෙනවා. සමහර පාලකයෝ මරලා තියෙන්නේ. සමහර පාලකයෝ මරලා තියෙන්නේ ඒගොල්ලෝගේ ලේවල වර්ගය සොයාගෙන ඔය ඩ්‍රෝන් ආයාත්තාවල ලේවල වර්ගය සොයාගෙන ඒ ලේට හරියන විදිහේ පිළිකාකාරකයක් ඒ මනුස්සයක ශරීරයට අතුල් කරලා පිළිකාවකින් තමයි මරලා තියෙන රටේ පාලකයා. ඒ විදිහ රටවල් තියෙනවා. උදාහරණ ඕනනම් රටක තියෙනවා ලිබියාව. ගඩාෆි මරුනේ එහෙම කියලා. පත්‍රවල වාර්තාකාරයෝ වාර්තා කරලා තියෙනවා. මගේ ළඟ පත්‍ර කෑල්ල මම කපලා අරන් තියෙනවා. ඇමරිකාවේ තියෙන රසායනාගාර, බේත් නිපදවන රසායනාගාර තියෙනවා. මේවා ආందోලන ඇති කරන කතා නෙවෙයි, පත්‍ර වාර්තාවක් තියෙන නිසායි සඳහන් කරන්නේ. සමහර රසායනාගාර තිබෙනවලු. එක තැනක පිළිකා නසන්නට බේත් හදනවා. ඒකේ අනිත් පැත්තේ තව තැනක පිළිකා හදන්නට බේත් හදනවා. එහෙම ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා දැන් රටවල් වල ලෝක යුද්ධ නැති නිසා රටවල් අතර යුද්ධ අඩු නිසා සමහර රටවල් වල ආර්ථිකය සකස් කරලා තුනේ ආයුධ විකුණලා. ආයුධ විකුණලා තමයි රටවල් සකස් අපේ රටෙත් තුන අවුරුදු 30ක යුද්ධයක්. අපේ රටේ ආයුධ නැහැ. සල්ලි දීලා අරන් තමයි ණයට අරන් තමයි යුද්ධේ ඉවර කරගත්තේ. ඒ නිසා රටවල් යුද්ධේ තමන්ගේ ආරක්ෂාවට ආයුධ ගන්න ඕනේ. නිසා ආයුධ ගන්න ආයුධ විකුණන්න තැනක් තියෙන්න ඕනේ. ඒ නිසා සමහර රටවල් ආයුධ නිෂ්පාදනය කරලා විකුණලා තමයි ඒ රටේ මිනිසුන්ට කන්න බොන්න දුන්නේ. අපි දැන් ඇඳුම් නිෂ්පාදනය කරලා ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා එක එක දේවල් හදරන්නේ අපේ මිනිසුන්ට කන්න දෙන්නේ. ඒ වගේ මේ දවස්වල පත්තරවල යන වාර්තා ඒ රටවල් වලට ආයුධ විකිණෙන්නේ නැති නිසා, යුද්ධ නැති නිසා ඒ රටවල් විස බීජයක් පතුරවලා බෙහෙත් විකුණන්න බලාගෙන මේ විස බීජේ රටකින් රටකට පැතිරෙව්වයි කියන්නේ. එහෙම කතාවල් තියෙනවා. මේ විදිහේ විසම ලෝකයක ජීවත් වෙන අපි බෞද්ධ සංස්කෘතිය යටතේ ජීවත් වෙන අපි මෙතරම් බේරලා තියෙන පින්වත්නි, එදා මීදු හාමුදුරුවෝ අපට ගෙනලා දීපු මිට අවුරුදු 2600 ගානකට කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ සුරකින බෞද්ධ සංස්කෘතියක් තියෙන පිරිසක් නිසා බවයි මගේ නම් විශ්වාසය. පුළුවන් තරම් දුරට ධර්මෙත් එක්ක ජීවත් වෙන්න. පින්වත් බුදුහාඳුරෝ මරණානුස්මෘති දේශනා දෙකක් කරලා තියෙනවා. දෙකක් නෙවෙයි හතරක් හම්බෙනවා. තවත් තැනක මං කියන තැන තියෙන දෙකයි. ඒක තියෙන අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙන. බුදුහාඳුරෝ දවසක් නදීකා කියන ගමට වැඩිලා කරපු දේශනාවකදී බුදුහාඳුරෝ ආන්දරුන් ඉදිරිපිට ඇවිල්ලා බණක් කියන වෙලාවේදී බුදුහාමුදුරු ධර්ම මාතෘකාවට ගත්තේ මරණානුස්මෘතිය, මරණය සිහි කිරීම. බුදුහාමුදුරු වාඩි වෙලා බණ අහන ආන්දරුන්ට එමෙ කියලා තියෙනවා. ආන්දරුන්ට කිව්වට ඔක්කොම බණ අපිටයි තියෙන්නේ. මම අද දහම් පොතේ පත්‍රිකාව ලියලා තියෙනවා. මේ බණ ඔක්කොටමයි තියෙන්නේ. මහන්න කියලා ආමන්ත්‍රණය කරා. ආන්දරුන්ට බුදුහාමුදුරු දේශනා කරනවා. භික්ෂුව ඔබලා මරණ සතිය වඩනවාද? ඒ කියන්නේ මරණානුස්මෘතිය ඔබ මරණවයි කියලා සිහි කරනවාද? එහෙමයි ස්වාමීනි. ඔබ කොහොමද සිහි කරන්නේ කියලා එක භික්ෂුව වහන්සේගේ ඒ ගමන කිව්වා ස්වාමීනි ඔබ වහන්සේගේ අනුශාසනා අනුව අපි මේ මරණානුස්මෘතිය මම සිහි කරනවා. එක රැයක් එක දවල්ක් පමණක් මං ජීවත් වෙයි කියන අදහසින් තමයි මම මරණ සිහි කරන්නේ. ඒ කියන්නේ මං තව ජීවත් වෙන්නේ දවස් එකමාරයි කියලා හිතනවා. මං ජීවත් වෙන්නේ තව දවස් එකමාරයි කියලා. අපි කොහොමද ජීවත් වෙන්නේ? අපේ ප්ලෑන් තියෙන්නේ හරි පොදු විදියට නේද? මොඩියකී දීග දෙනකන් ඉඳ හිටියොත් ඇති මට. නේ? ඒව නේද කියන්නේ? තාම මේකට මොන්ටිසෝරි හරි. මේ කෙල්ලට මොකක් හරි පිළිවෙලක් වෙනකන් එහෙම ප්ලෑන් තියෙන්නේ. අපි කොච්චර ප්ලෑන් ගහන්න නැද්ද නේද? වයස අඩු කාලේ. කීයද හරි ගිහලා තියෙන්නේ. ඒ නිසා
බුදුදහම උගන්වන මරණාසන්නය මොකක්ද කියලා බලන්න පුළුවන්. සමේ කොරෝනාව ගැන අපි මරණය සිහි කිරීම ඉතාම වැදගත් වෙනවා. අපි ධර්මානුකූලව ජීවත් වුණා නම් ඊළඟ මොහොතේ මැරෙන්නට අපි බය වෙන්න ඕන. නමුත් මේ ඇයි කට බැඳලා ඉන්නේ? අනුන් ජීවත් කරවන්න. මේ කට බැඳලා ඉන්නේ අනුන් ජීවත් කරන්න. බැරි වෙලාවත් මගේ ළඟ විස බීජ තිබුණා නම් මේ වස්තුල නිද මං ගලවලා තියෙන්නේ මාස් එක. ඔබ ඉන්න මීටර් 3ක් විතර ඈතින්. අනුන් ජීවත් කරන්න මේ මාස් එක දාලා තියෙන්නේ ඇයි? මගේ ළඟ විස බීජ තියෙනවනේ මම දන්නේ නැතු. තව කෙනෙකුට කිව්වොත් ලොකු අනර්ථයක් වෙනවා. අපේ පොඩි එකා ශිෂ්‍යත්ව විභාගේ පාස් වුණා. විශ්වවිද්‍යාලයට යන්න පාස් වුණාම අපි හරිය සතුටුයි. අල්ලපු ගෙදර එකා පේලි වලලා. ඒතකොට ඒකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි හොඳට හිතුවොත් ඇති කියලා. අනිත් අයට එන ගාලා ගෙත් කමන්නේ. දැන් මෙයා හොඳට ඉගෙනගෙන ලොකු දොස්තර මහත්තයෙක් කරේ ලොකු ඉංජිනේරු හරි වුණා කියමු. මෙයා යන්නේ කොයි සමාජයටද? අර නුගත් සමාජෙට නේද යන්නේ. ඒතකොට මෙයා හිතපු දේවල් ජීවත් වෙන්න පුළුවන්. අපි අනුවෙනි වුණු ජීවිතේ කැප කරන්න ඕන පින්වත්. නිසා මේ මාස් එක දාන්නේ මීටර එකමාර ඈඩ් කරන්නේ. සෞඛ්‍ය උපදෙස් වෛද්‍යවරු කියන පිළිවෙලට පිළිපදින්න මොනවටද? අපිත් බේරිලා අනුත් බේරන්න. බුදුහාඳුර අහපුවාම අරහාඳුර කිව්ව මම දවස් එකමාරයි ජීවත් වෙන්න කියලා හිතනවා. තව එක්කෙනෙක් නැගිටලා කියනවා ස්වාමීනි මම එක දවසක් ජීවත් වෙයි කියලා හිතලා මම මේ පැහැදිලි වෙන විදිහට කතා කරන්නේ බණ කියන්නේ තවත් ගැඹුරෙන් තියෙන. තව එක්කෙනෙක් තුන්වෙනි එක නැගිටලා කියනවා මම ස්වාමීනි වරුවක් ජීවත් වෙයි කියලා හිතලා. හතරවෙනි එකනා කියනවා මම එක කෑම වේලක් කාලා ජීවත් වෙන්න පුළුවන් තරම් කල් තමයි ජීවත් වෙන්නේ. පස්වෙනි එකනා කියනවා බත් කටවල් 4ක් 5ක් වළඳනකම් ඔබ වහන්සේගේ අනුශාසන අනුව මම මරණාසන්නය වඩනවා කියලා. ඒ කියන්නේ බත් කටවල් 4ක් 5ක් කන අතරතුර මම මැරෙන්න පුළුවන්. මම දැක්කම ඊයේ පත්‍රෙත් මගුල් ගේක ගිහිල්ලා දෙපැත්ත බීලා රණ්ඩු වෙනවා. එක අම්මා කෙනෙක් පැනලා මේ ඒ දෙවල දෙපැත්ත තල්ලු කරගෙන යනවා. එතන එක කෙනෙක් ඊයේ පත්‍රයේ තිබුණේ. තල්ලු කරපුවා අම්මා වැටලා මැරිලා. ඊට පස්සේ ස්පිතාලෙට ගිහින් මරණයට හේතුව අර්ධ ආබාධයක්. තල්ලු කරපු එක නෙවෙයි. නිසා අර මිනිහා බේරේ. ඒ විදිහට මරණ වෙලාව කියන්න බෑ. ඉන්දියාවේ හිටපු ජනාධිපතිතුමා මෙම වේදිකාවේ කතා කරගෙන ඉන්නකොට ඊළඟ වචන කියන්නේ ඉස්සෙල්ලා මැරිලා වැටුණා. ඒ නිසා එහාම්දුරු කියනවා මම බත් කටවල් 4ක් 5ක් ගත්ත බත් එකෙන් බත් කටවල් 4ක් 5ක් වළඳනකම් මං ජීවත් වෙනවා කියලා විතරයි ස්වාමීන් මම මරණයට සිදුවන්නේ. අනිත් එක්කෙනා ආයවෙනි එක්කෙනා කියනවා මම එක බත් පිටක් අරගෙන වළඳනකොට කාලයක් කියලා මං හිතන්නේ කියලා. ඒක කොච්චර කාලෙ ඉඳින්න අඩු වුණාද? අඩු වෙනව නේද කාලෙ? හොඳට තේරුම් ගන්න. ඊළඟට හත්වෙනි එකනා කියනවා. අතරගත් බත් පිට කටට දාන තෙක් කාලේ. අර එක බත් පිටක් කන කාලේ. අනිත් එක්කෙනා අතරගත් බත් පිට කටට දාන තරම් කාලයක් තුල මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා. අටවෙනි එක්කෙනා කියන අටක නිපාතයක තියෙන්නේ. අටවෙනි එක්කෙනා ආඳුරු කියනවා ස්වාමීනි මම මරණාසන්නය වඩන්නේ උඩට ගත්ත හුස්ම පහළට එළිය හැකිද කියන ස්වභාවය තුළ. එවනම් පින්වත් බෞද්ධ අපි බුද්ධ දේශනා බණ අහුවනම් ඒ බණ අනුව ක්‍රියාත්මක වෙනවා නම් අපි කියමුද හිතන්න ඕනේ. අපේ මරණය කොච්චර වෙලාවද? මේ කතා කරන මම ඊළඟ වචන කියන්නේ ඉස්සෙල්ලා වැරෙන්නට. පුළුවන් කියන සිතුවිල්ලක හිටියේ නැත්තම් එනද මම උඩින් පහළට බහින තැනක ඉන්නේ. වෙලාවෙදි මම බුදු රූපෙ දිහා බලලා ඉතින් මරණය සිහි කරලා මම යනවා. ඒ බුදුහාමුදුරුවෝ මේ බුද්ධ වචන මතක් කරන්නේ. ඒ බුද්ධ වචන වර්ණකොට පණ ගියත් කමන්නේ නැහැ කියලා මම හිතනවා. දැන් සමහරුන්ගේ මතයක් තියෙනවා සෞදි අරාබියේ තියෙන මක්කම වැන්දට පස්සේ මලක් කමන්නේ නැහැ කියලා දාලා තියෙනවා. ඒ විදිහට ඒ අවගිය අපෙත් තියෙනවා ඒ විදිහ දහසක්. එහෙම බුදු වචනයක් සිහි කරගෙන මැරෙන්න තියෙනවා නම් කොච්චර වටිනවද?
එතකොට බුදුහාඳුරෝ මේ ගැන ඊට පස්සේ දේශනාව පවත්වලා කියනවා. දේශනාව පවත්වලා කියනවා. එකේ සිටන් 6 දක්වා මරණානුස්සතිය වඩපු අය මගේ දේශනාවට කතිරේ. මගේ දේශනාව අනුව වැරදි. 7යි 8යි කියපු අය අතරගත් බත් පිඩ වළඳන තාක්කල් උඩට ගත්ත හුස්ම පහතට හෙළන තුරු ජීවත් වෙනවා කියන එක තමයි ඔබ සිටිය යුතු ක්‍රමය කියලා දාන කරනවා. සපින්වත්නි ධර්මානුකූලව අපි මේ ධහමට එකඟව ජීවත් වෙනවා නම් මරණය කියන එකට බිය නොවිය යුතු තත්ත්වක පුද්ගලයෝ බවට පත් වී තිබෙන්න ඕන. කාටද බය මරණය? කාටද බය මැරෙන්න? මරෙන්න බය පින්වත්නි. මැරෙන්න බය. කොහොම හරි අද රැට රටේ මායිම තියෙන මායිම ගලවලා පැලින්න තව පොඩ්ඩක් අපේ පැත්තට වැඩි වෙන්න ගහ ගන්න ඕන. නේද? අනුම රවට්ටන එක්කෙනා. අනුන්ට කපටිකම් කියන කරන එක්කෙනා. අනුන්ගේ පවුල් කඩන අය. අනුන්ව ભેද කරන අය. ඒගොල්ලෝ තමයි මැරෙන්න බය වෙන්නේ. මොකටද? මොකටද බය වෙන්න ඕනේ? තව පව් කරගන්න. සබුදුහාඳුරෝ මේ මණ්ඩාරත්න සූත්‍රයේ දෙවෙනි සූත්‍රය සඳහන් කරනවා. ඒ නිසා ඔබ ජීවත් වෙන කාලය අප්‍රමාදීව ජීවත් වෙන්න පුළුවන් නම් ඔබට තව තවත් පින් රැස් කරගන්න පුළුවන් නම් ඔබ අවශ්‍ය තියෙන තාක් කල් ඉන්න. එහෙම නැත්නම් අපි බණ පොතේ ලෝකට සංග්‍රහය තියෙනවා නේද පින්වත්? අදමින් ජීවත් වෙනවා විතරට කියන්නේ පව් කරන්න ජීවත් වෙනවට වැඩිය දැහැමින් මිය යනු සොඳමයි ධනහට. හොඳින් ඉඳලා අද මලත් කමක් නැහැ කියන න්‍යාය තමයි ඒ කවියේ තියෙන්නේ. මේ මරණාර්ථය තමයි මේ කියන්නේ. නිසා අද මම මාතෘකා කළ කතාවට ගත්තොත් එහෙම මෙවැනි වදන් ටිකක් ඔබට මම මතක් කළේ. තව කියන්න ඕන පදන් දේවල් මගේ තියෙනවා. නමුත් මේකෙන් මම අදහස් කළේ ඔබ ඉතා වාසනාවන්තයි පිරිස සුළු වුණත් මෙවැනි ධර්මයක් අහගෙන ඔබේ ජීවිතය මේ ඊළඟ තප්පරේ ඉඳලා සකස් කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඔබ අද අරන් ඉන්න උපෝසත සීලය. උපෝසත සීලයක් කියලා කියන්නේ වෙනද නොගත්ත සීලයක්. වෙනද ගත්ත සීල වලට අපි කියන්නේ නිත්‍ය සීල කියලා. නිත්‍ය සීලයට අයිති වෙනවා. නිත්‍ය සීලයට අයිති වෙනවා ආජීව අට්ටමක සීලය සහ පංච සීලය. අද ඔබ ගත්තේ අට්ටංගික උපෝසත සීලයක් අරන් තියෙන්නේ. අජ්ජයිමාංශ දිවසන් කියලා කිව්වේ ඒක අදට විතරක් අරන් තියෙන එකක් තියෙන්නේ. ඒ නිසා මේක ඔබ හෙටත් රකින්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙම රැක්ක පිරිසක් ඉන්නවා මේ ශාසනයේ. එහෙම රැක්ක ඇත්තෝ තමයි සදාකාලික ජීවිතේ රැක්ක ඇත්තෝ තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. ඒ නිසා රහතන් වහන්සේලා තමයි උපමා කරලා තියෙන්නේ. ඒ රහතන් වහන්සේලාගේ ජීවිතය තුලත් ඔබ අදගත් අට්ටංග උපෝසත සීලයේ තියෙන පිළිවෙත්. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වර්ධව ඇසීම, අද තියෙන අබ්‍රහ්මචර්ය වෙන්ත කරපු වැරදිවත් අද කරන්නේ නැහැ කියන එක. ඊළඟට බොරු කීම, ඊළඟට රහමෙර පාණය කියනකොට ඔබ තේරුම් ගන්න බත් වලක් තියෙනවා මත් වෙන ගතිය. බත් මතය කියලා එකක් තියෙනවා. ඒ දවල්ට දාන ගන්නකොට පමණ ජන වළඳන්න ඕන. දාන ගත්ත ගමන් නිදිමතක් එනවනම් ඒක සුරාමේරියට අයිති වෙනවා. මොකද බත් වලුත් පුළුවන් දාන්නේ වලත් පුළුවන් මේරිය පුරවන්න. ඒකේ පෙරාගන්න. ඒ නිසා බඩ පිරෙන්න වළඳින එකත් ඒ ශික්ෂාපදයට අයිති. ඒකට විකාල භෝජන කියන්නේ ඒක අද ඔබ රැක්ක යුතු දෙයක්. විකාල භෝජන කියලා කියන්නේ රාත්‍රී ආහාරයෙන් වළකින්න ඕන. විකාල භෝජනයෙන් වළකින්න ඕන. 12න් පස්සේ හෙට උදේ එළි වෙනකම් භෝජනයක් වශයෙන් ගන්න දේවල් වළකින්න ඕන. ඒ වළකින වෙලාවේදී ඒ කියන්නේ අට්ඨපාන සඳහන් කරලා තියෙනවා. දෙවෙනි සංගායනාවේදී හිටපු එක්තරා හාමුදුරු පිරිසක් දස අකප වස්තුවක් අරගෙන ආව. ඒකේ තියෙනවා මෝරු වළඳන්න අවසර ඉල්ලලා. හන්දෑවට මෝරු වැන්දුවට කමක් නැහැ. ඒක කිරිත් නෙවෙයි, දියරත් නෙවෙයි. නමුත් ඒක බුදුහාඳුරන්ගේ දේශනාව තුළ තේරවාදයේ තුල අනුමත නොකළ නිසා එයා වෙනම නිකායක් හදාගෙන ගියා. විකාල භෝජනය කියලා කියන්නේ ඒ විදිහේ දෙයක්
ඊළඟට නැටුම් ගැයුම් වැයුම්, ඊළඟට උත්සාහසන වල වාඩි වීම, ඊළඟට තියෙනවා මුදල් පරිවර්තනය කිරීම. මොකද අද නම් ඔබට යම් යම් කාරණා නිසා කරන්න වෙලා තියෙනවා. මොකද ඒකෙදිත් පරිස්සම් වෙන්න. ওই සීලය අට්ටංග සීලය තුල තියෙනවා පින්වත්නි, රහතන් වහන්සේලා සීලයක් ඔබ අද රකින්න. ඒ සමේ නවංග උපෝසත සීලය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තුලත් තවත් සූත්‍ර තුනක් කරනවා. ඔබ අද ගත්ත අට සිල් වල ඔබ හිතන්නට ඕන හෙට උදේ වෙනතුරු මම මේ රකින්නේ රහතන් වහන්සේලා ජීවිතේ පුරා රැක්ක සීලයක්. නිසා මම අද දවස තුලවත් මේ සීලය මෙසේ රැකිය යුතුයි කියන අදිෂ්ඨානයක් ඔබ තුල තිබීම තමයි ඔය අට්ටංග උපෝසත සීලය තුල ආරක්ෂා යුතු බව මම මීට කලිනුත් කියලා තියෙනවා. දැනුත් ආපහු මතක් කරන්න කැමතියි. ඒ නවංග උපෝසත සීලය මම මතක් කළේ මෙන්න මේ කාරණේ කියන්නේ. තවදුරටත් අපි මේ කොරෝනා රෝගයෙන් මිදෙන්නට ඕන නම් ඔබ මේ සීලය ආරක්ෂා කරන ගමන් ඔබ තවත් සිල්පදයක් එකට ඇතුළු කරගන්නට ඕන. ඒ සිල්පදේ තමයි ඒක හැමදාම තියාගන්න, හැම මොහොතේම තියාගන්න ඕන සීලයක්. මම පන්ති දෙකක් පවත්වනවා. ඒ පන්ති දෙක තුල මෙතුමියත් වරින් වර සහභාගී වෙනවා. ඒකෙදි මම මේ සීලය ඒ අත්තන්ට සමාදන් කරවනවා. ආරම්භයේදී ඒ නවංග උපෝසතේ 9 වෙනි අංගය තමයි 9 වෙනි අංගයට ඇතුළත් කළ තියෙන්නේ. කුමද්ද පින්නතුනි? ඒ 9 වෙනි අංගය නවංග උපෝසත සීලය රහතන් වහන්සේලාගේ සීලයට අයිති සීලයක්. ඒ සීලය ඔබ හැමදාම ඔබේ සීලයට ඇතුළත් කරගන්න. මොකක්ද ඒ සීලය තියෙන්නේ? මම සියලු සත්වයන් කෙරෙහි හැම විටම මෛත්‍රී සහගත සිතින් වාසය කරන. මම හැම විටම සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් වාසය කරන. අපි කියනවානේ තව ඉදිරියට සබ්බේ සත්තා භවන්තු කියන අදහසක් තියෙනවා. හැමතිස්සෙම ඔබ හිතන්න මේ රෝග බියෙන් මිදෙන්න ඕන නම් බෞද්ධයෙක් වශයෙන් අනුගමනය කළ යුතු 9 වෙනි ශික්ෂාපදයේ විදිහට තියෙන්නේ. සඳහන් කළා සියලු සත්වයන් කෙරෙහි හැම විටම මෛත්‍රී සිත් ඇතිවම වාසය කරන. තමගේ දරුවට විතරක්, තමගේ පුරුෂයාට බිරිඳට විතරක් නෙවෙයි, අල්ලපු ගෙදරටත් ඊට එහාටත් ලෝකයටත් ඇතරවන සීලයක් හැම විටම කල්පනා කරන්න. ඒ විදිහේ සිතුවිලි ඇති කරගෙන අද පවත්වපු මේ දේශනා තුල ඔබට බොහෝ දේ මාතෘකා වශයෙන් මා කරුණු කිව්වා. ඒ කියපු කරුණු ටික සිත්ති දරාගෙන හැකි තාක් දුරට තමගේ ජීවිතයට ඇතුළු කරගෙන මේ මොහොතේ පටන් මේකත් බොහෝ වෙලාවට වෙලා තිබෙන්නේ අපි කොච්චර බණ කිව්වත් කියන කෙනා ළඟ බණ නැත්තම් ඒ බණෙන් ඇති ගුණය බොහෝ අඩුයි. බුදුහාඳුනගේ කාලෙදිත් ග්‍රන්ථ දුර විදර්ශනා දුර ගොඩක් තිබුණා. බුදුහාඳුන කාලෙදිත් එක හාඳුරු කෙනෙක් හරියට බණ දන්නවා. ත්‍රිපිටකේ කටපාඩම් කොච්චරද කියනවනම් අටුවාවේ කියන තැන් වල කියන බණ පොතේ නෙවෙයි අටුවාවේ කියනවා ඒ හාඳුරු පන්ති පවත්වලා පොඩි සාමණේර හාමුදුරුන්ට බණ උගන්වනවා. ධර්මශාලාවේ මන්දිසා තැන් වලක් දාලා ඒ හාමුදුරුවොත් එක්ක පැවිදි වෙච්ච අනිත් හාමුදුරුවෝ ටික වයසක එක්කෙනෙක්. ඒ හාමුදුරුවෝ කැලේට ගිහිල්ලා භාවනා කරලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ශික්ෂාවටපත් වෙලා ඒ තුරින් ත්‍රිලක්ෂණ වඩලා පටිච්චසමුප්පාදේ මෙනෙහි කරලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩලා ඒ දැනගත්ත ටික මොනවද දැනගත්තේ? ත්‍රිශික්ෂාව දැනගත්තා. සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිලක්ෂණේ දැනගත්තා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ටික. ඊළඟට පටිච්චසමුප්පාදේ දැනගත්තා. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන 12ක් තියෙනවා. ඒ ටික දැනගත්තා. ඒ ටික දැනගෙන චතුස්සත්‍ය කියන දුක්ඛ සමුදය නිරෝධ මඟ කියන ඒ ටික දැනගෙන ඒ හාමුදුරුවෝ නිවන් ගියා. ඒ හාමුදුරුවෝ නිවන් ගිහිල්ලා ඒ ගැන කියන්න බුදුහාමුදුරුවන්ට වෙහෙරට එනකොට අර හාමුදුරුවෝ ඉන්නවා පන්සලේ. පන්සලේ ඉන්න විස්තරේ තියෙනවා, බොහොම කතාවල් තියෙනවා. නමුත් අර පන්සලේ උගන්වපු හාමුදුරුවෝ තාම මාර්ගඵලයක් ලැබලා නැහැ. කොච්චර බණ දැනගෙන හිටියේ. ඒ නිසා උනේ මොකද? අර හාමුදුරුවෝ ඉන්න රහත් වෙලා ඉන්න බව දැනගන්නේ නැතුව ඒ හාමුදුරුවෝ අසීරුවටපත් කරන්න ප්‍රශ්න අහන්න ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අර හාමුදුරුවන්ට තේරුම් කරලා දුන්නා. ඔබ කොච්චර බණ දැනගෙන හිටියා.
ඒ ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනෙක් වශයෙන් මේ භික්ෂුවට වඩා ඔබ ඒ අතින් අසරණයි කියලා ප්‍රමාදයි කියලා බුදුහාමුදුරු දේශනා කළා. සපින්වත්නි දැනගත්ත ධර්මයේ පුළුවන් තරම් තමගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් තමයි ඒ තුල වැඩි වටිනාකමක් තියෙන්නේ. ඒ නිසා ඒ தත්ත්වය තේරුම් අරගෙන අපිත් ඒ ධර්මයට අනුගත වෙච්ච පිරිසක් විදියට කටයුතු කරන්නට අවසාන වශයෙන් මතක් කරගන්න. අද දේශනාව මෙතනින් මම නිම කරන්න කැමතියි. අපි කවුරුත් එක්ක කතා බහ කරන වෙලාවේදී තුනුරුවන් සමා කර ගන්නට ඕන වර්ධ සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ධර්මයේ අහන්නට දෙවියෝ හරි කැමැති සම්මිය දෘෂ්ටි දෙවියෝ එනවමයි දෙවියන්ටත් පින්දෙන්න ඕන. ඒ වගේම අප වෙනුවෙන් බලාපොරොත්තු වෙන ඇත්තෝ ඉන්නවා නම් පින් ගන්න පුළුවන් තැනක ඉන්න මළගිය ඥාතීන් ඒ ඇත්තන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියන අදිෂ්ඨානයෙන් මේ ගාථා ටික එකට කියලා අවසන් කරමු. සාදු සාදු කායේන වාචා චිත්තේන අමාදේන මයා කතං අච්චයං කමමේව බෝධිපඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්මෝ සම්ලිට්ඨික කාලික අච්චයං කමමේ සුපටිපන්න අනුත්තර ඊතාවතාච අම්හේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවනාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු ඥාතයෝ. අපි මෙතෙක් වෙලා රැස්කරගත්තේ පින් වලට වඩා කුසල් පිනේ පැය ගන්න යෙදී සිටීම නිසා අපට ලැබෙන කුසල්. ඒ නිසා අපි මේ වෙලාවේදී මෙන්න මේ විදිහේ ප්‍රාර්ථනාවක් කරනවා. ඉදම් මේ කුසල කම්මං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු සත්‍යෝ නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දුකින් මිදෙත්වා. හැමදෙනාටම පුළුවන් සරණයි. ප්‍රශ්න මොකුත් තියනවාද? වෙලාවත් අවසන් නිසා එහෙනම් අපි සම්බෙන්න.